අද අපේ පේපර් එක සාකච්ඡා කරන්නේ රෙඩොක්ස් වලින්. එතකොට මම රෙඩොක්ස් වලින් ඔයගොල්ලන්ට MCQ වල තියෙන ප්‍රශ්න 50. ඒ ප්‍රශ්න 50 තමයි අපි අද සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔක්සිකරණ අංකය අහලා තියෙනවා. උපරිම ධන 7 ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්න පුළුවන් මෝල් වලින්. මම පොඩ්ඩක් කතා කරන්නම්කෝ ඔක්සිකරණ අවස්ථා ගැන. අපි ආවර්තාවගේ ගත්තොත් හයිඩ්‍රජන් හීලියම් මෙන්න මේ විදිහට ඉන්නවා පළවෙනි ආවර්තය දෙවෙනි ආවර්තය. ඊට පස්සේ තුන්වෙනි ආවර්තයේ මේ විදිහට ඉන්නවා. මේ මැද හිස්තනක් තිබ්බේ ඇයි කියලා ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන. මොකද SP අතර D ගොනුව ඉන්නවා හතරවෙනි ආවර්තයේ ඉන්නවා. නේද? එතකොට මෙතන ඉඳන් කවුද ඉන්නේ? හතරවෙනි ආවර්තයේ මේ අතර ඉන්නවා D ගොනුව. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, ෆෙරස්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. ඔය විදිහට තියෙනවා. මෙතනින් එහාට තමයි මේ P ගොනුවේ කොටස ඉන්නේ. මේ SP ගොනු දෙක අතර මැද ඉන්නවා කවුද? D ගොනු. ඒ විදිහට ඉන්නේ හතරවන ආවර්තයේ ඉන්න. එතකොට මෙතන ඇල්ලියම් ජර්මන් ඔය විදිහට තියෙන මම පොඩ්ඩක් මේ පැහැදිලි කිරීමක් කරන්න මුලින්ම හයිඩ්‍රජන් ගත්තොත් ඔක්සිකරණ අවස්ථාව ධන 1 පෙන්නනවා හයිඩ්‍රයිඩ් හදද්දී හයිඩ්‍රජන් ඍණ 1 පෙන්නනවා හයිඩ්‍රයිඩ් වල හයිඩ්‍රජන් ධන 1 ඍණ 1 ඒ වගේම බිඳුව පෙන්නනවා H2 වායුව විදිහට ඉන්නකොට නේද හයිඩ්‍රජන් ධන අවස්ථාව පෙන්නන්නේ කාත් එක්කද ලෝහත් එක්ක හේතුව තමයි හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1 එයාගේ අගය 2.1 වැඩි වෙන්නේ වෙන මේ කට්ටියත් එක්ක හදද්දී හැබැයි P ගොනුවේ ක්ලෝරින්ලත් එක්ක සලකද්දී ක්ලෝරින්ලගේ P ගොනුවේ මේ කට්ටියගේ විද්‍යුත් ඍණතාවය වැඩි හයිඩ්‍රජන්ට වඩා. ඒතකොට හයිඩ්‍රජන් HCl වගේ හදද්දී හයිඩ්‍රජන්ගේ තියෙන්නේ ධන 1 ක්ලෝරින් තමයි ඍණ 1. හැබැයි ලෝහ හයිඩ්‍රයිඩ් ගත්තොත් සෝඩියම් එක වගේ ගත්තොත් එහෙම සෝඩියම් තමයි ධන 1 පෙන්නන්නේ හයිඩ්‍රජන් ඍණ 1. ඒ වගේම H2 හදද්දී හයිඩ්‍රජන් බිඳුව ඔක්සිකරණ අවස්ථාව පෙන්වනවා. ඒ වගේම නිෂ්ක්‍රීය වායු වලට ඔක්සිකරණ අවස්ථාවක් නැහැ. හැබැයි රිටර්න් ඉඳන් පහළට රිටර්න් සෙනෝන් රෙඩෝන් කියලා කට්ටිය සංයෝග හදන නිසා ඒගොල්ලන්ට ඔක්සිකරණ අවස්ථා තියෙනවා. පළවෙනි කාණ්ඩේ හැමෝම ධන 1, දෙවන කාණ්ඩේ හැමෝම ධන 2, තුන්වන කාණ්ඩේ හැමෝම ධන 3, ධන 3ට අමතරව පහළම ඉන්න ඉන්දියන් ටැලියම් දෙන්න ධන 1ක් හදනවා. නම් තුන්වන කාණ්ඩේ හැමෝම ධන 3 පෙන්නනවා. හේතුව තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මෙයාගේ NS1 තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන 1 පෙන්නනවා පළවෙනි කාණ්ඩේ හැමෝම. NS2 වින්‍යාසයේ ඉලෙක්ට්‍රෝන දෙකම ඉවත් කරලා ධන 2 පෙන්නනවා. තුන්වන කාණ්ඩේ ගත්තොත් NS2 NP1 තුනම ඉවත් කරලා ධන 3 පෙන්නනවා. හතරවෙනි කාණ්ඩේ NS2 NP2 ඔක්කොම ඉවත් කරලා ධන 4 පෙන්නනවා. ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණ 4 අවස්ථාවක් තියෙනවා. හැබැයි මේකේ යටම ඉන්න තින් ලෙඩ් කියන දෙන්නට හතරවන කාණ්ඩේ යටම ඉන්න කාබන් සිලිකන් ජර්මේනියම් ටින් ලෙඩ් කියන දෙන්න ගත්තොත් එහෙම ධන 4ට අමතරව ධන 2ක් පෙන්නනවා. නයිට්‍රජන් ගත්තොත් ඔක්කොම ඉවත් කරලා ධන 5 පෙන්නනවා. ඒ වගේම 3ක් අරගෙන ඍණ 3 පෙන්නනවා. එහෙනම් ඒගොල්ලන්ට ඍණ 3 සිට ධන 5 දක්වා ඔක්කොම ඔක්සිකරණ අවස්ථා තියෙනවා. ඊළඟට ඔක්සිජන් ගත්තොත් විශේෂයි. හේතුව තමයි ඔක්සිජන් ධන ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ ෆ්ලෝරින් එක්ක සංයෝග හදනකොට විතරයි. ෆ්ලෝරින්නේ විද්‍යුත් ඍණම. එහෙනම් ඔක්සිජන්ට විද්‍යුත් ධන වෙන්න පුළුවන් වෙන්නේ ෆ්ලෝරින් එක්ක හදද්දී F2O සංයෝගය හදද්දී ෆ්ලෝරින්
දාන දෙක ඔක්සිකරණ අවස්ථාව පෙන්නනවා. ඔක්සිජන්ගේ වෙන දාන ඔක්සිකරණ අවස්ථාව නැහැ. හේතුව තමයි දාන ඔක්සිකරණ අවස්ථාවක් හදන්න ෆ්ලෝරින් විද්‍යුත් දාන වෙන්න බෑ. ෆ්ලෝරින් කියන්නේ විද්‍යුත් ඍණම කෙනා දෙවෙනියට විද්‍යුත් ඍණ කෙනා තමයි ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන්ට දාන ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්න පුළුවන් වෙන්නේ ෆ්ලෝරින් එක විතරයි. ඊළඟට ඔක්සයිඩ් වල ඍණ දෙක පෙන්නනවා. ඔක්සයිඩ් වල ඍණ දෙක පෙන්නනවා. සුපර් ඔක්සයිඩ් වල ඍණ එක පෙන්නනවා. පෙරොක්සයිඩ් වල ර්ණ එක පෙන්නනවා. මොකද පෙරොක්සයිඩ් කියන්නේ O2 2- ඔක්සිජන් පරමාණු දෙකම ඍණ දෙකයි න එකක් ඍණ එකයි. සුපර් ඔක්සයිඩ් වල එක පරමාණුවක් ඍණ එක එක පරමාණුවක් බිඳු ඔක්සිකරණ අවස්ථාව තියෙනවා. ඒතර සුපර් ඔක්සයිඩ් වල ඍණ භාගයේ මධ්‍යම ඔක්සිකරණ අවස්ථාවක් තියෙනවා. මේ කට්ටිය ගත්තොත් සල්ෆර් නම් පහළට ඉන්න අය ගත්තොත් එම උපරිම ඉලෙක්ට්‍රෝන 6 ඉවත් කළා ධන 6 සිට ඍණ 2 දක්වා අෂ්ටකය සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රමාණය දක්වා ධන 6 සිට ඍණ 2 දක්වා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඔක්සිකරණ අවස්ථාව වෙනවන්න පුළුවන්. ක්ලෝරින් ගත්තොත් විද්‍යුත් ඍණම කෙනා ක්ලෝරින්ට තියෙන ඍණ 1 විතරයි. ෆ්ලෝරින් බැඳලා F2 අවස්ථාවේදී බිඳුව පෙන්වනවා ඊට අමතරව. ඔක්සිජන්ගේ නම් තියෙන මොනවද? ක්ලෝරින් එක ධන 2 තියෙනවා. ඔක්සිජන් O2 විදියට ඉන්නකොට බිඳු ඔක්සිකරණ අවස්ථාව තියෙනවා. පෙරොක්සයිඩ් වල ඍණ 1 තියෙනවා. සුපර් ඔක්සයිඩ් වල එක පරමාණුවක් බිඳුව තව පරමාණුවක් ඍණ 1 ඔක්සිකරණ අවස්ථාව තියෙනවා. ඒ වගේම ක්ලෝරින් නම් පහළට ගත්තොත් එහෙම NH2 NP5 ඔක්කොම ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන 7 ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්න පුළුවන්. ඒ වගේම අෂ්ටකය සම්පූර්ණ වෙන ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණ 1 පෙන්වන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලෝගේ ධන 7 සිට ඍණ 1 දක්වා ඔක්කොම තියෙනවා. හැබැයි තියෙන දෙකෙන් දෙකට. ඍණ 1 බිඳුව තියෙනවා Cl2 වගේ ගත්තොත් ඊළඟට ධන 1 ධන 3 ධන 5 ධන 7 විදිහට තමයි ඔක්සිකරණ අවස්ථා තියෙන්නේ. නිෂ්ක්‍රීය වායු වල ගත්තොත් ක්‍රිප්ටන් ෆෙනෝල් රෙඩෝන් කට්ටියට විතරයි ඔක්සිකරණ අවස්ථාව බලපාන්නේ. මොකද ක්‍රිප්ටන් ඉඳන් පහළට ඉන්න අය විතරයි සංයෝග හදන්නේ. මොනම සිලබස් එකේ කියන ඔක්කොම ඔක්සිකරණ අංක එකපාර මතක් කරගෙන යන්න හදන්නේ. එතකොට ස්කැන්ඩියම් ගත්තොත් වින්‍යාසය ගත්තොත් 4s2 3d1 වින්‍යාසය උපරිම ධන 3 පෙන්නනවා. ටයිටේනියම් ගත්තොත් එහෙම 4s2 3d2 ධන 4 පෙන්නන ඔක්කොම ගත් කරලා වැනේඩියම් ධන 5 ධන 6 ධන 7 මේ විදිහට මැංගනීස් දක්වා ඉන්න කට්ටිය ඔක්කොම 4s ඉලෙක්ට්‍රෝනයි 3d ඉලෙක්ට්‍රෝනයි ඔක්කොම ඉවත් කරලා උපරිම ධන 5 දක්වා මැංගනීස් හදනවා. හැබැයි එතනින් එහාට ඉන්න කට්ටිය මේ විදිහට ඉන්න ඔක්කොම ඉවත් කරලා ඔක්සිකරණ අවස්ථාව හදන්නේ. යකඩ ගත්තොත් ධන 2 ධන 3 විතරයි. කොබෝල්ට් ධන 2 ධන 3 විතරයි. නිකල් වල ධන 2 තමයි බහුලවම තියෙන්නේ. කොපර් වල ධන 1 ධන 2 සිංකල ධන 2 වගේ තමයි තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඩී ගුණේ කට්ටිය ගත්තොත් එහෙම මැංගනීස් දක්වා ඉන්න කට්ටියගේ විතරයි පිළිවෙලට උපරිම ඔක්සිකරණ අංකය වැඩි වීම සිද්ධ වෙන්නේ. එහෙනම් උපරිම ධන 7 ඔක්සිකරණ අවස්ථාවක් පෙන්වන්නේ කවුද? මැංගනීස්. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 2 මැංගනීස්. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ 3D ආන්තරික මූලද්‍රව්‍යයක් පෙන්වන ඉහළම ධන ඔක්සිකරණ අවස්ථාව වනුයි. ඉහළම ධන ඔක්සිකරණ අවස්ථාව කීයද? ධන 7. එහෙනම් දෙවෙනි එකට උත්තරේ අංක 5. නම් මෙතන ඔයගොල්ලන්ට අපේ නිර්දේශයට අවශ්‍ය ඔක්කොම ඔක්සිකරණ අවස්ථා ටික කතා කරලා තියෙනවා. මම ටිකක් ඔයගොල්ලන්ට අමතර දැනුමටත් එක්ක පසන ආවර්තය මේ 4D සෙට් එක අපේ සිලබස් එකේ අපි ඉගෙන ගන්න 3D විතරයි. හැබැයි 4D කට්ටියගේ ප්‍රශ්න අහලා තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රවල පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල. ඒක ගන්නත් ක්‍රමයක් කියා දෙන්න. එහෙනම් මේ ටික හොඳටම පැහැදිලිද? මෙතන වැදගත්ම ඔක්සිජන්ගේ හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණ අවස්ථා ගත්තොත් ධන 1 පෙන්නනවා ලෝහ හයිඩ්‍රයිඩ්, ඍණ 1 පෙන්නනවා අලෝහත්, බිඳුව පෙන්නනවා දී පරමාණුක අණුව විදියට. ඔක්සිජන්ගේ ගත්තොත් එහෙම ඔක්සිකරණ අංකය F2O වල ඔක්සිජන් ධන 2 පෙන්නනවා. ඔක්සයිඩ් එකක් ගත්තොත් ඍණ 2, පෙරොක්සයිඩ් එකක් ගත්තොත් ඍණ 1, සුපර් ඔක්සයිඩ් එකක් ගත්තොත් එකක්
බිංදුව එකක් ඍණ එක අපි මධ්‍යයන්යක් විතර ඍණ භාගය කියලා කියනවා. ක්ලෝරින්ගේ විශේෂයි F2 අවස්ථාවේ බිංදුව තියෙනවා ෆ්ලෝරයිඩය විදියට ඉන්නකොට. වෙන ඕනෑම සංයෝගයක ක්ලෝරින්ගේ තියෙන ඍණ එක ඔක්සිකරණ අවස්ථාව. මෙයාගේ ධන ඔක්සිකරණ අවස්ථාව නැහැ ක්ලෝරින්ගේ. හේතුව තමයි ක්ලෝරින් ගත්තොත් විද්‍යුත් ඍණම කෙනා. එහෙනම් එයාට වඩා විද්‍යුත් ඍණ කෙනෙක් නැහැ. එහෙනම් එයා ධන ඔක්සිකරණ අවස්ථාව වෙන්න නැහැ. එතනින් පහළට ඉන්න ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්ලා කට්ටිය ගත්තොත් ඍණ එකේ සිට ධන 7 දක්වා ඔක්කොම ඔක්සිකරණ අවස්ථා පෙන්වනවා. ක්ලෝරින් ගත්තොත් HOCl වල ධන එක පෙන්වනවා නේද? දැන් මම පිළිවෙලට ලියන්න HCl ගත්තොත් එහෙම ක්ලෝරින් ඍණ 1යි, Cl2 වල ක්ලෝරින් බිඳුවයි, HOCl වල ක්ලෝරින් ධන 1යි, HClO2 වල ධන 3යි, HClO3 වල ධන 5යි, HClO4 වල ධන 7යි. මේක මම කර දෙකෙන් දෙකට යනවා. දැන් කට්ටිය හිතනවානේ ධන 2 ධන 4 ධන 6 තියෙනවා කියලා. ඒ ඔක්සිකරණ අවස්ථා නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ ටික තමයි ඒතකොට වැදගත්ම ටික. ආයෙ ගත්තොත් එහෙම අපි කතා කරා තුන්වන කාණ්ඩයේ කට්ටියගේ ධන 3 තමයි තියෙන්නේ. හැබැයි ධන 3ට අමතරව ධන එකක් හදනවා ඉන්දියන් හැල්ලිය. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ගත්තොත් එහෙම NH2 NP1 වින්‍යාසයෙන් තුනම ඉවත් කළා ධන 3 පෙන්වනවා වගේම T1 විතරක් ඉවත් කරලා ඒගොල්ලන්ට ධන 1 විතරක් පෙන්වන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ ඔක්සිකරණ අංක වල ප්‍රශ්න වරක් ගන්න බෑ. ඔක්කොම කරුණු ටික තියෙනවා. මේ ටික ඉතාමත් වැදගත්. තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ පරමාණු ක්‍රමාංකය 40 වන මූලද්‍රව්‍යයේ ඉහළම ක්ලෝරින් ප්‍රතිශතය තියෙන ක්ලෝරයිඩ්. දැන් ඔයගලට ආවර්තාවෝ එක්සෑම් එකේ දෙනවා. ඒක ඉතින් බැලුවහම නම් පේනවා ඔයගලන්ට 40 කියන එක්කෙනා ඉන්නේ ස්කැන්ඩියම් ටයිටේනියම්ගේ පහළ තමයි මේ 40 කියන එක්කෙනා ඉන්නේ. හරිද? ඒත් අපිට ඒව දැනගන්න ඕනේ නැහැ. අපි ඩී ගුණ දැනගත්තාම ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් මැංගනීස් ෆෙරස් කොබෝල්ට් නිකල් කොපර් සිංක්. හරිද? ස්කැන්ඩියම්ගේ කීයද? 21 ඉඳන් යන්නේ. 21 22 23 24 25 26 27 28 29 30 ඔය විදිහට. මේකට තමයි 3D කියන්නේ. ඇයි? අවසානයේදී ඉලෙක්ට්‍රෝන පෙරෙන්නේ D 3D කොමට්ටම. එතකොට මේකෙන් පහළ ඉන්න කට්ටිය කවුද? 4D. මේගොල්ලෝගේ වෙනස කීයද? 18යි. ඇයි? SPD නේ. S වල උපරිම 2යි, P වල 6යි, D වල 10යි. 18ක් තමයි වෙනස් වෙන්නේ පරමාණු ක්‍රම. එහෙනම් මෙතන පහළ ඉන්න එක්කෙනාගේ 18ක් වුණාම 39යි, 40යි, 41යි ඔය විදිහට. ඔයගොල්ලෝ ඉතින් ආවර්තාවක් ගුවක් දෙන්න හින්දා බලලම කියතයි ටයිටේනියම්ට පහළ ඉන්න කෙනා තමයි මේ 40 කියන්නේ. ඉතින් ස්කැන්ඩියම් උපරිම හදන්නේ ධන 3 OS2 3D1 ගේ ඔක්කොම ඉවත් කරලා මෙයා උපරිම හදන්නේ ධන 4. ක්ලෝරින් ප්‍රතිශතය වැඩිම කියන්නේ මෙයාගේ උපරිම ඔක්සිකරණ අවස්ථාව. හිතන්න ඕගොල්ලෝ. මෙයාගේ 40 ඉන්න කෙනා ටයිටේනියම්ට පහළනේ. මේගොල්ලෝ හැසිරෙන්නේ මේ උඩ කෙනා වගේමයි. මේගොල්ලෝ හැසිරෙන්නේ මේ උඩ කෙනා වගේමයි. එතන අපි 3D දන්නවනම් 4D කට්ටියගේ අපිට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් මේ ක්ලෝරින් ප්‍රතිශතය වැඩිම කියන්නේ මොකද්ද? ක්ලෝරින් ප්‍රතිශතය වැඩි කියන්නේ වැඩි ක්ලෝරින් ගානක් ඉන්න ඕන. දැන් ටයිටේනියම් ක්ලෝරින් ප්‍රතිශතය වැඩි කාගේද? TiCl2 ගේද TiCl4 ගේද? TiCl4 ගේ. ක්ලෝරින් ප්‍රමාණය වැඩිනේ. එහෙනම් ක්ලෝරින් ප්‍රතිශතය වැඩි කියන්නේ මොකද්ද? ඉන්න ක්ලෝරින් ගණන වැඩි. ක්ලෝරින් ප්‍රතිශතය වැඩි වෙන්නේ අදාළ ලෝහයේ ඉහළම ඔක්සිකරණාංකයට අදාළ ක්ලෝරයිඩේ තමයි ක්ලෝරින් ප්‍රතිශතය වැඩිම වෙන්නේ. එහෙනම් 40 කෙනාගේ ටයිටේනියම් වගේමයි උපරිම ඔක්සිකරණ අවස්ථාව කීයද? ධන 4යි. එහෙනම් මොකද්ද එයා එන්නම් සූත්‍රය? M කියන එක්කෙනා ධන 4 හදද්දි ක්ලෝරින්ගේ කීයද? ඍණ 1. මේක මාරු කරන්න.
එතකොට එන්නේ කීයද සූත්‍රය? m cl 4 නම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3. හතරවෙනි ප්‍රශ්නේ අහනවා පරමාණු ක්‍රමාංකය 50 වන මූලද්‍රව්‍ය. 50 වන මූලද්‍රව්‍ය කවුද? ටින්. පරමාණු ක්‍රමාංකය 50 වෙන්නේ ටින්ගේ. ඒකත් මංගෝ ක්‍රමයට ගත හැකියි. කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් ලෙඩ් පළවන ආවර්තය දෙවන ආවර්තය අතර වෙනස තියෙන්නේ 8යි. 2යි 3යි අතර 8යි. 3යි 4යි අතර 18යි. 2 8 8 18 32 ඔය රටාවට යන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඉතින් මේක මෙච්චරම අරන මොකද ආවර්ත අවුල වෙනවා 50 කියන්නේ ටින්. ඉතින් අපි දන්නවා මම ඔයගොල්ලන්ට ඔක්සිකරණ කියා දෙද්දිත් කිව්වා ටින් ලෙඩ් දෙන්නගේ දාන දෙක වගේම දාන 4 ඔක්සිකරණ අවස්ථා දෙකම තියෙනවා. ඒතර මේගොල්ලෝගේ ගත්තොත් ප්‍රධානම වෙන්නේ මේ ඔක්සිකරණ අවස්ථාවට අදාළ කට්ටිය තමයි ප්‍රධාන සංයුක්තාව වෙන්නේ. එහෙනම් ටින් ලෙඩ් දෙන්නගේ ප්‍රධාන සංයුක්තාව වෙන්නේ 2 4. එහෙනම් උත්තරය අංක 4. පස්වෙනි ප්‍රශ්නය අහනවා පරමාණු ක්‍රමාංකයේ 24 වන මූලද්‍රව්‍යයේ ධන 3 කැටායනේ අන්තිම උපමට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. 24 කවුද? ක්‍රෝමියම්. මතක තියාගන්න 4s2 තැනට තමයි 20 වෙන්නේ කියලා. අපි නිකන් ලියවගෙන 1s2 2s2 2p6 3s2 3p6 3dට පිරෙන්න කලින් 4s ට පිරෙනවා. මේ රටාව වර්ග තියෙන්න ඕනේ. අවස්භාව මූලධර්මයේ ගොඩනැගීමේ මූලධර්මය කියලාත් මේකට කියනවා. නම් 2 4 10 12 18 20. මතක තියාගන්න 4s2 තැනට 20. එහෙනම් 24 වෙන්නේ 3d4. හැබැයි මේ 24 අයගේ 29 අයගේ ඉලෙක්ට්‍රෝන පෙරෙද්දී වෙනසක් වෙනවා. මෙයාගේ මේ අර්ධ පිරීම ස්ථායි වෙන්න මෙයාගේ එකක් මෙයාට දෙනවා. එතකොට 4s1 3d5 තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ කෙනා දාන 3 ඔක්සිකරණ අවස්ථාව හදනවලු. දාන 3 හදන ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරලා. පිරෙද්දි මෙහෙම පිරුණාට පිරෙද්දි 4s ට පිරিলা 3d ට පිරුණාට ඉවත් වෙන්නේ කාගෙන්ද ඉවත් වෙද්දි? ඉවත් වෙද්දි බාහිරම ශක්ති මට්ටමයකින් තමයි ඉවත් වෙන්නේ නේද? 4s කෙන් තමයි මුලින්ම ඉවත් වෙන පළවෙනි ඉලෙක්ට්‍රෝනය. පිරෙද්දි මේ රටාවට පිරුණාට ඉවත් වෙද්දි බාහිරම කෙනාගෙන් 4s කෙන් ඉවත් වෙන්නේ. එහෙනම් මෙයාගෙන් එකක් ඉවත් වෙලා මෙයාගෙන් තව දෙකක් ඉවත් වෙන එහෙනම් 3d3 තමයි අවසානයේට තියෙන්නේ. ඒතර අහන්නේ අවසාන උපශක්ති මට්ටමෙහි අවසාන උපශක්ති මට්ටම මොකද්ද? 3d උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. අවසාන ශක්ති මට්ටමේ අහුවනම් කීයද ඉලෙක්ට්‍රෝන? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4s හතරවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නැහැ. තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි 11යි. අහලා තියෙන අවසාන උපමට්ටමේ උපමට්ටම කියන්නේ මේ d තමයි අවසාන උපමට්ටම එහෙනම් උපමට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. නම් පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ අංක 3. හයවෙනි ප්‍රශ්නය කියලා තියෙන පරමාණු ක්‍රමාංකය 42 වන මූලද්‍රව්‍ය. 42 කියන්නේ කවුද? ඉහළම ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සයිඩය අහන්නේ. 42 තියෙන්නේ 24ට 18ක් එකතු වුණාම තමයි 42 වෙන්නේ. 24 ක්‍රෝමියම් එහෙනම් මෙයාට පල්ලෙහාගෙන ඉන්න මොලිබ්ඩිනම් තමයි 42. එහෙනම් ක්‍රෝමියම්ගේ උපරිම ඔක්සිකරණ අවස්ථාව කීයද? 4s1 3d5 උපරිම ධන 6 පෙන්නන්නේ. එහෙනම් මෙයාගේ උපරිම ඔක්සිකරණ අවස්ථාව කීයද? ධන 6. එහෙනම් මෙයාගේ ඉහළම ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සයිඩය මොකද්ද? 2ට 6 කැපෙනවා 3යි. එහෙනම් මේ උත්තරයක් තියනවද? sorry m කියලා දීලා තියෙන්නේ අපට. එහෙනම් m කියලා ගන්න තියෙනවා මොලිබ්ඩිනම් කියන එක නා MO 3 තමයි උත්තර. මෙයාගේ ධන 6යි මෙයාගේ ඍණ 2යි කැපෙනවා 2කින් 3යි. එහෙනම් MO 3 උත්තරය අංක 4. 7 වෙනි ප්‍රශ්නේ පරමාණු ක්‍රමාංකය 27 වන මූලද්‍රව්‍යයෙන් සෑදෙන ද්විත්ව ධන කැටායනේ. මොකක්ද මම කිව්වේ? 4s2 තැනට 20යි කියලා මතක තියාගන්න කිව්වා. එහෙනම් 3d
7 තමයි එන්නේ. ත්‍රීඩි 7 තමයි 27 එන්නේ. මෙයාගේ ද්විත්ව ධන කැටායනයක්. ධන දෙක හදද්දී කොතනින්ද ඉවත් වෙන්නේ? 4s2 දෙක ඉවත් වෙන්නේ. එහෙනම් 3d 7 තමයි අවසාන උපමට්ටම වෙන්නේ. එහෙනම් අවසාන උපමට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 7යි තියෙන්නේ. මෙතන එහෙම උත්තරයක් නැහැ. එහෙනම් 4 උත්තරය අංක 5. නිවැරදි පිළිතුර D නැත. අහලා තියෙන අවසාන උපශක්ති මට්ටම අහලා තියෙන්නේ. අවසාන ශක්ති මට්ටම ඇහුවනම් තියෙන උත්තරයක් නේද? 3s2 3p6 3d7 අවසාන ශක්ති මට්ටම ඇහුවනම් 15. එහෙනම් 7ට උත්තරය අංක 5. 8 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ බාහිරම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් නොමැති කෙනා. එක ඉලෙක්ට්‍රෝනයක් නොමැති කෙනා බාහිරම ශක්ති මට්ටමේ. බාහිරම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් නොමැති කෙනා. සින්සියම් පළවෙනි කාණ්ඩේ හැමෝටම බාහිර ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සින්සියම්, ට්‍රැන්සියම්. එහෙනම් සින්සියම්ගේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා NS1 වින්‍යාසයෙන්. කොපර්ට පහලින් තමයි සිල්වර් ඉන්නේ. කොපර්ගේ කොහොමද තියෙන්නේ? 29යි. මෙයාගෙත් අර පූර්ණ ශක්ති මට්ටම අවසාන ශක්ති මට්ටමේ පූර්ණ පිරීම ස්ථායි වෙන්න මොකද්ද වෙන්නේ? 4s1 3d කෙල්වින් වින්‍යාසය නේද එන්නේ? 29 ගත්තාම 4s2 3d 9 වුණාට 3d 9 එක සම්පූර්ණ පුරව ගන්න මෙයාගෙන් එකක් ගන්නවා. එහෙනම් මෙයාගේ වෙන අවසාන ශක්ති මට්ටම 4 හතරවෙනි ශක්ති මට්ටම. එහෙනම් 4s වල එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හරි. ඉතින් කොපර්ට පහලින් තමයි සිල්වර් ඉන්නේ. තව මතක තියාගන්න ඕන දෙයක් තමයි කොපර්ට පහලින් තමයි සිල්වර් ඉන්නේ. සින්ක්ට පහලින් තමයි කැඩ්මියම් ඉන්නේ. මෙන්න මේ කරුණ හොඳට මතක තියාගන්න. නැත්නම් ඉතින් ආවර්තාවක බලනම පේන එක ඔයගොල්ලන්ට. එහෙනම් මෙයාගේ වින්‍යාසය ඉන්නේ 5s1 4d මේ රටාවට යන්නේ. එහෙනම් සිල්වර්ගෙත් හරි අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනය. ක්‍රෝමියම් ගත්තොත් ක්‍රෝමියම් 24යි. එයාගේ අපි කලින් කතා කරා 4s1 3d5 වින්‍යාසය අන්න එයාගේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක්. මොලිබ්ඩිනම් ඉන්නේ ක්‍රෝමියම්ට පල්ලෙහායි. අපි දැන් කලින් ප්‍රශ්නයකට කතා කරා. ඉතින් එයාගේ 5s1 4d5 එයාගේ එක ඉලෙක්ට්‍රෝනයක්. අන්තිම උත්තරේ ස්කැන්ඩියම්. ස්කැන්ඩියම් කොහොමද එන්නේ? 4s2 21නේ 4s2 20යි 3d1 අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? අවසාන ශක්ති මට්ටම 4නේ. ඉතින් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා යාගේ. එහෙනම් එක ඉලෙක්ට්‍රෝන නොමැති කෙනා කවුද? ස්කැන්ඩියම්. එහෙනම් 8ට උත්තරේ අංක 5. හරි. 9 වෙනි ප්‍රශ්නය දීලා තියෙන්නේ මොලිබ්ඩිනම් වල පරමාණු ක්‍රමාංකය 42ලු අහනවා මෙයාගේ ධන 3 ඔක්සිකරණ අවස්ථාවට අදාළව බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහන්නේ. ඉතින් මොලිබ්ඩිනම් ඉන්නේ අපි දන්නවා ක්‍රෝමියම්ට පල්ලෙහායි. එහෙනම් ක්‍රෝමියම්ගේ ඉතින් අපි දන්නවා 4s1 3d5. එහෙනම් මොලිබ්ඩිනම්ගේ වෙන්න ඕන 5s1 4d5. ඔය විදියට එපයි වෙන්න. නැත්තම් ඉතින් ඉලෙක්ට්‍රෝන පිරෙන රටාව මතකද? මුලින් 1s ට 2s ට 2p ට 3s ට 3p ට 4s ට 3d ට 4p ට 5s ට 4d ට 5p ට ඔය විදියට පිරෙන රටාව. ඉතින් ඔය හැමත් බැරි නම් 42 වෙනවා පරමාණු ක්‍රමාංකය ලියන්න. මේ ක්‍රම වලට යන්න තේරෙන්නේ නැත්තම් 1s2 2s2 2p6 3s2 3p6 4s2 20යි 30යි 36යි 38යි 42යි 4d4 නේ. ඉතින් අර්ධ පිරීම ස්ථායි වෙන්න
5s1 4d 5 අර රටාවම තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් මෙයාගෙන් ධන 3 හදද්දී කාගෙන්ද ඉවත් වෙන්නේ? මෙයාගෙන් 1යි මෙයාගෙන් 2යි. එහෙනම් 4d 3ne 5s බිඳුව. එහෙනම් එහෙම උත්තරයක් තියෙනවද? ඔව්. 9ට උත්තරය අංක 1. තේරුණා නේද? හරි. එතකොට අර මං කිව්ව ආවර්තාව කියන රටාව වෙනුත් ගන්න පුළුවන්. නැත්නම් එහෙම ගොඩනැගීම් මූල ධර්මයේ අවස්ථා මූල ධර්මයට අනුව ලියලා ගන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නය පරමාණු ක්‍රමාංකය 29 වන මූල ද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් කුමන වර්ගයට අයත්ද? 29. 1s2 2s2 2p6 3s2 3p6 4s2 20යි එන 3d9 29. ඉතින් මෙයාගේ පූර්ණ පිටීමක් වෙන්න. ඊගේ ඔක්කොම පුරවගන්න මෙතනින් එකක් දෙනවා. එතකොට මෙතන 4s1 3d 10 වින්‍යාසයක් තමයි තියෙන්නේ. ඒතර උත්තරය අංක 1. 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ මේ දීලා තියෙන්නේ ඔක්සිහාරකයක්. ඔක්සිහාරක කියන්නේ කවුද? ඔක්සි මාරු වෙනවනේ. හාරක කියන්නේ ඔක්සිකරණය වෙනවා. ඔක්සිහාරක කියන්නේ ඔක්සිහරණය වෙනවා. ඉතින් ඔක්සිකරණය වෙනවා කියන්නේ මොකද්ද? ඔක්සිකරණාංකය වැඩි වෙන්න පුළුවන් අය. එහෙනම් 15 ඔක්සිකරණ අවස්ථාවල ඉන්න ඕන. කොප ධන 1 ඔක්සිකරණය වෙන්න පුළුවන්. කොප ධන 2 හයිඩ්‍රජන් ධන 1. ඉතින් හයිඩ්‍රජන්ගේ උපරිම ධන 1නේ. මෙයාට පුළුවන් ද ඔක්සිකරණය වෙන්න? මෙයාට ඔක්සිකරණය වෙන්න බෑ. ඇයි? උපරිම ධන 1 තමයි යා ඉන්නේ. එයාට ඍණ 1 බිඳුව අවස්ථාවලට ඔක්සිහරණය වෙන්න තමයි පුළුවන් වෙන්නේ. එහෙනම් උත්තරේ හරි. H+ තමයි උත්තරේ. Fe ධන 2 ධන 3 වෙන්න පුළුවන්. Cl ඍණ 1 බිඳුව Cl2 බවට එන ප්‍රමාණය ක්ලෝරේට් වෙන්නත් පුළුවන්. සල්ෆයිඩය H2S වල සල්ෆයිඩ් එකෙන් තියෙන ඍණ 2 අවස්ථාව බිඳුව සල්ෆර් බවට ඕනනම් SO2 H2SO4 ධන 4 ධන 6 අවස්ථා දක්වා ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙනම් 11ට උත්තරය අංක 2. H+ තමයි ඔක්සිකරණය වෙන්න බැරි. මොකද එයා උපරිම ධන 1 ඔක්සිකරණ අවස්ථාවේ තමයි ඉන්නේ. එහෙනම් ප්‍රශ්න 11ක් කතා කරලා ඉවරයි මේ වෙනකොට. 12 වෙනි ප්‍රශ්නය. වායුමය අවස්ථාවේදී ප්‍රබලම ඔක්සිහාරකය කවුද? ප්‍රබලම ඔක්සිහාරකය වුවාම ඔක්සිකරණය වෙන කෙනා. මම කියලා තියෙනවා ඕගොල්ලන්ට සිලබස් එකේ නැති කරුණු ටිකක් මම ඔයගොල්ලන්ට කරනවා. මම ඒකට කෙටි ක්‍රම තමයි යොදාගත්තේ. මම ඔයගොල්ලන්ට සිලබස් එකේම ඉනෝගනික් වල තාප යෝජනය කරේ මගේ ක්‍රමයකට කෙටි ක්‍රමයකට. හේතුව තමයි S කොටුවේ තාප යෝජනය විතරක් දැනගෙන නැහැ. විභාග ප්‍රශ්න වල එනවා D කොටුවේ තාප යෝජනය සම්බන්ධ කරලා. ඒ වගේම තමයි දැන් අහන ප්‍රශ්නය ප්‍රබලම ඔක්සිහාරකය අහලා තියෙන්නේ. කියන්නේ ඔක්සිකරණය වෙන කෙනා. මේ වගේ ප්‍රශ්න ආය උගන්ට දීලා තියෙන 14 වෙනි ප්‍රශ්නේ තනුක අම්ල සමග ධන දෙක කැටායන හදන කතා. තනුක අම්ල සමග වායු පිට කරන ප්‍රභේද. කොහොම සිලබස් එකේ ගොඩාක් කරුණු කෙටියෙන්ම අපට මතක තියාගන්න පුළුවන් තැනක් තමයි විද්‍යුත් රසායනික ශ්‍රේණිය. නැත්නම් අපි කියනවා සක්‍රියතා ශ්‍රේණිය කියලා. නේද? මම ඔයාලට සක්‍රියතා ශ්‍රේණිය නැත්නම් විද්‍යුත් රසායනික ශ්‍රේණිය මතක තියාගන්න ක්‍රමයක් දුන්නා. ඒ වගේම මම තාප වියෝජන ඔක්කොමත් කරේ ඒ ක්‍රමයට. දැන් මේ ප්‍රශ්නෙට උත්තරය ගන්න වෙන්නේ සක්‍රියතාවය පදනම් කරගෙන. අපි එනම් ලියමු බලන්න විද්‍යුත් රසායන ශ්‍රේණිය. කොහොම සින්දුව මොකක්ද? ලයින් කලේ කැත නංගිට මගේ අල්ල මැදින් තුනක්. ක්‍රෝම් යකඩ කඩා කොටා නංගිට තින් ලෙඩේ කොපා මකර සිල්ලගේ පාර්ට්ස් 7 කොහොමනේ ලෙඩයි කොපයි අතර තමයි හයිඩ්‍රජන් ඉන්නේ. ඉතින් අපි දන්නවා මේක උඩින් ඉන්නවා නම් ඒ උඩම ඉන්න කෙනා වෙන්නේ මොකද්ද? හොඳටම ඔක්සිකරණය වෙන්නේ උඩ ඉන්න අය. ඒ කියන්නේ
ආරක මේක මේ ක්‍රමයම මම යොදාගත්ත ඕගොන්ට විද්‍යුත් රසායනය මම මුළු පාඩම ඕගොන්ට තියරි කරලා ඇත්තේ මේකේ ක්‍රමය යොදාගෙන මේකෙන් තමයි කරේ උඩ ඉන්න අය ඔක්සිකරණය යට ඉන්න අය ඔක්සිහරණය යට ඉන්න අය කියන්නේ ඔක්සිකාරක තාප යෝජනයත් මම මේකෙන්ම තමයි ගන්නේ ඔක්කොම සෙට්ස් එන් කරලා තනුක අම්ල සමග හයිඩ්‍රජන් පිට කරන්නේ මේ කට්ටිය විතරයි හයිඩ්‍රජන්ට වඩා ඉහළින් පිහිටි විදුර සංශ්ලේෂණයේ හයිඩ්‍රජන් ඉහළින් පිහිටි අය විතරයි තනුක අම්ලත් එක්ක H2 පිට කරන්නේ එතකොට අපෙන් අහන්නේ ඔක්සි හාරකය කියන්නේ ඔක්සිකරණය වෙන කෙනා එහෙනම් මේ ප්‍රශ්නෙට දාලා උඩම ඉන්නේ කවුද සෝඩියම් කියලා තියෙන උත්තර වලට එහෙනම් උත්තරය අංක 2 මේක අපි විද්‍යුත් රසායනයේ මේකම කතා කරා ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩිය ඍණාග්‍රය ඔක්සිහරණය වෙන්නේ කැතෝඩිය ධනාග්‍රය විද්‍යුත් රසායන විෂයයේ විද්‍යුත් විච්ඡේදනය කොහොම මේ ක්‍රමයෙන්ම තමයි අපි කියේ හරි 13 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ 33 වන මුල් රගයට පෙන්විය හැකි ප්‍රධානම ඔක්සිකරණ අංක මොනවාද 33 නම් 4s2 20යි 3d10 30යි ඊට පස්සේ 4p 33 එහෙනම් මේ කවුද p ගොනුව කෙනෙක් අවසානයේ තියෙන්නේ 4s2 4p 3 වින්‍යාස ns2 np 3 වගේ පස්වන කාණ්ඩය නයිට්‍රජන්ට පහලින් ඉන්න ඔක්සිජන් දැන් නයිට්‍රජන් පහලින් ඉන්නේ කවුද නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික නයිට්‍රජන් 2 3 4 මේ ආසනික ගැනම ඉතින් අපි දන්න දෙයක් තමයි මේ කට්ටියක පෙන්වන්න පුළුවන් ඔක්සිකරණ අංක නේද අහලා තියෙන්නේ ඔක්සිකරණ අංක ගන්න කොහොමද අපි කියලා තියෙන්නේ මේ ඔක්කොම ඉවත් කරලා ධන 5 පෙන්වන්න පුළුවන් තුනක් අරගෙන ඍණ 3 පෙන්වන්න පුළුවන් ධන 5 සිට ඍණ 3 දක්වා ඔක්කොම තියෙනවා මෙතන අහලා තියෙන ප්‍රධානම කැටායන අහලා තියෙන්නේ ඉතින් ප්‍රධානම කැටායන මොනවද ධන 5 පෙන්වන්න පුළුවන් ආයෙ මෙතන මේ තුන විතරක් ඉවත් කරලා ධන 3 පෙන්වන්න පුළුවන් ප්‍රධානව ධන 5 ඊට පස්සේ ධන 3 පුළුවන් මෙතනින් විතරක් ඉවත් කරලා මෙතනට තුනක් අරගෙන ඍණ 3 පෙන්වන්නත් පුළුවන් ඉතින් හැබැයි මේ ආසනික වල අපි කතා කරන විශේෂ දෙයක් තියෙනවා ඍණ අවස්ථා පෙන්වනවා නම් ඍණ අවස්ථා පෙන්වනවා නම් එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්න ඕනේ ගොඩක් නයිට්‍රජන්ට වගේ මේ කතාව හරි ගියාට මේගොල්ලන්ට හරියන්නේ නැහැ මොකද නයිට්‍රජන් වල කාණ්ඩයේ පහළට යනවත් එක්ක විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා එහෙනම් ඒගොල්ලන්ට ඍණ ඔක්සිකරණ අවස්ථා පෙන්වීමට තියෙන හැකියාව අඩු වෙනවා නේද එහෙනම් උත්තරේ වෙන්නේ ධන 5යි ධන 3යි උත්තරය අංක 3 14 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ x නම් පරමාණු තනුක අම්ල සමග ධන දෙක කැටායනයක් හදනවලු. ඉතින් තනුක අම්ලත් එක්ක ධන දෙක වෙනවා කියන්නේ මොකද්ද? මේ අහනකො. තනුක අම්ලයක් කියන්නේ H+ නේ තියෙන HCl. අම්ලයේ ඉන්න H+ මොකද වෙන්නේ? H2 බවට ඔක්සි හරණය වෙනවා. H2 බවට ඔක්සි හරණය වෙන එකට තනුක අම්ල වෙන්නේ. ධන එකේ නම් බිඳුව අවස්ථාවට. ඉතින් මෙයා ඔක්සිහරණය වෙන්න නම් ඔක්සිකරණය වෙන්න පුළුවන් වෙන්නේ හයිඩ්‍රජන්ට ඉහළින් කට්ටිය විතරනේ. එහෙනම් තනුක අම්ලත් එක්ක H2 පිට කරන්නේ මේ අය විතර. ඉතින් ඒතකොට ඉන්න ලෝහය හිටියොත් මේ මැග්නීසියම් ධන දෙක අවස්ථාවට මැග්නීසියම් ක්ලෝරයිඩ් බවට පත් වෙනවා. ඒතකොට මේ තනුක අම්ල ප්‍රතික්‍රියාව ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. විද්‍යුත් රසායනික ශ්‍රේණියම ඔක්කොම ගන්න පුළුවන්. අපේ අහන්නේ මෙම කැටායනයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වශයෙන් තිබිය නොහැක්කේ. හරි. එතකොට මෙයා හදන්නේ ධන දෙකක්ලු. ධන දෙකක් හදනවා නම් එයාගේ බාහිර ශක්ති මට්ටමේ ඉඳපු ඉලෙක්ට්‍රෝන දෙක මොකද කරලා තියෙන්නේ? ඉවත් කරනවා. එහෙනම් හරියන උත්තරය කියන්නේ 8යිලු. කැටායන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා නම් එයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තිබිලාද? 10ක් තිබිලා. කැටායන ඉලෙක්ට්‍රෝන 8 නම් පරමාණු ඉලෙක්ට්‍රෝන කීයක් තියලා තියෙන්නේ? 10යි. මොකද ධන දෙක හදද්දි දෙකක් ඉවත් කළා. එහෙනම් 10 කියන්නේ ඊළඟ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ආරෝපණය නැති විදිහ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සමානයි ප්‍රෝටෝන ගණනට නේද? ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණන සමානයි. ප්‍රෝටෝන ගණන තමයි පරමාණු ක්‍රමාංකය කියන්නේ. එහෙනම් 10 කියන්නේ කවුද? 10 කියන්නේ නියොන්. නියොන් ප්‍රතික්‍රියා කරනවද තනුක අම්ලත් එක්ක? වැරදි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 8 කියන එක තමයි වෙන්න බැරි කෙනා.
ඊළඟ උත්තරේ ඉලෙක්ට්‍රෝන 10යි. 10 නම් යාගේ තිබිලා තියෙන කීයද? 12යි. 12 කියන්නේ මැග්නීසියම්. ඉතින් පුළුවන්. 18යි. 18 කියන්නේ එහෙනම් 20යි තිබිලා තියෙන්නේ. 20 කියන්නේ කවුද? කැල්සියම්. ඉතින් පුළුවන්. 22. 22 නම් එයාගේ 24ක් තිබිලා තියෙන 24 කියන්නේ ක්‍රෝමියම්. ඉතින් පුළුවන්. 24. 24 කියන්නේ එහෙනම් 26 වෙනි යට ඉන්නේ කවුද? යකඩ. 24 නම් එයාගේ 26 වෙන්න ඕන. 26 කියන්නේ ඒ ඔක්කොම එනම් පිට කරන. එහෙනම් කැටාවෙන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා කියන්නේ පරමාණු ක්‍රමාංකය 10යි. නියෝන් තමයි එහෙනම් මෙහෙම කරන්න බෑනේ නියෝන්ට. එහෙනම් උත්තරය අංක 1 14ට උත්තරය අංක 1. පහළව ලස්සන ප්‍රශ්නේ කියලා තියෙන්නේ NH2 NP4 කියන අයගේ ප්‍රධාන සංයුක්තා. ප්‍රධාන සංයුක්තා ගන්න කොහොමද අපි? ප්‍රධාන සංයුක්තා ගන්න. දැන් මෙතන ඇත්තටම තිබ්බනම් 2s2 2p4 කියලා. එතකොට අපිට ඔක්සිජන් ගැනම හිතන්න වෙනවා. මෙහෙම පොදුවේ දුන්නොත් එහෙනම් ප්‍රධාන සංයුක්තා ගන්න. ඉන්න ඔක්කොම ටික ඉවත් කරලා උපරිම 6ක් දෙකක් ලබා ගන්න අෂ්ටකය සම්පූර්ණ වෙන්න දෙකක්. ප්‍රධාන සංයුක්තාව ගන්න ඉන්න ඔක්කොම ටික ඉවත් කරන අවස්ථාවයි අෂ්ටකය සම්පූර්ණ කර ගැනීමට ලබා ගන්න. එහෙනම් 6යි 2යි තමයි උත්තරය වෙන්න ඕන. උත්තරය අංක 4. එතකොට NH2NP3 වුණා නම් ප්‍රධාන සංයුක්තාව වෙන්නේ 5යි 3ක් අරගෙන 3. මොකද කෙනෙක් බන්ධන හදන්නේ දැන් සංයුක්තාවයක් ඇති වෙන්නේ රාසායනික බන්ධන හැදුවොත්නේ. කෙනෙක් බන්ධන හදන්නේ ස්ථායි වෙන්න. ඇයි බන්ධන හදන්නේ? ස්ථායි වෙන්න කියන්නේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට යන්න තමයි බන්ධන හදන්නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායි කර ගැනීමට තමයි බන්ධන හදන්නේ. එහෙනම් මේගොල්ලොන්ගේ මේ ඔක්කොම ටික ඉවත් කරගෙනත් නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට ඇතයි. අෂ්ටකය සම්පූර්ණ වන පරිදි ඉලෙක්ට්‍රෝන ලබාගෙන යන්න පුළුවන් නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට. ඒතර ආකාර දෙකම පුළුවන්. 16 වෙනි ප්‍රශ්නය NH2NP3 ඒකම අහලා. ඒකේ 3යි 5යි. නම් 16 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4. 17 මූල රැලයක් එහි සංයෝගවලදී සංයුක්තාව 2 4 පමණක් පෙන්වනවා. අපි ගුවා 2 4 පෙන්වන්නේ කවුද? ප්‍රධාන සංයුක්තාව 2 4 පෙන්වන්න පුළුවන් කවුද එහෙනම්? NH2 NP2 කට්ටිය. නේද? එතකොට මෙතන ප්‍රශ්නයක් එනවා. අපිට දීලා තියෙනවා ඒ වින්‍යාසයේ තියෙන අය ඉන්නේ කවුද? මේ කතාව පොඩ්ඩක් මේ ගොඩක් කතා කරන්න ඕන එකක්. දැන් අපි ගත්ත විදිහට ගත්තොත් උපරිම සංයුතාවය ඉන්න හතරම ඉවත් කරලා 4යි 4ක් අරගෙනත් 4යි. ප්‍රධානම දැන් 4 තමයි සංයුක්තාව වෙන්නේ. හැබැයි අපි කිව්ව මතකද 4 වෙනි කාණ්ඩයේ කට්ටියගේ 2 4 පෙන්වනවා කියලා ටිල්ලෙන්. එතකොට ඔන්න ඔය ගතිගුණය පදනම් කරගෙන 4 වෙනි කාණ්ඩයේ අයට අපිට ගන්න පුළුවන් මේ 4ම බන්ධන වලට සහභාගී කරගන්න ඉලෙක්ට්‍රෝන 4ම ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝන 2 විතරක් බන්ධන වලට දායක කරගෙන 2 පෙන්වන්න පුළුවන් මේ 4ම පෙන්වන්න පුළුවන්. එහෙනම් 14 උත්තරේ 2 4 NS2 NP2 වින්‍යාසයේ තියෙන කෙනෙක් ඉන්නවද? ඔව් 14 උත්තරේ 3. 18 වෙනි ප්‍රශ්නය අපේ කෙටි ක්‍රමයට යන්න වෙනව දැන්. CH3COOH මම එදා බන්ධන පාඩමේ කෙටි ක්‍රම කියා දුන්නා ඔයගොල්ලන්ට. CH3COOH ගේ මොකක්ද මම කිව්වේ? කාබනයිල් කාබන් කියන්නේ මේ CO කාබන්ට තමයි කාබනයිල් කාබන් කියන්නේ. මේ CO කාබන්ට කියන්නේ කාබනයිල් කාබන්. ඕගනික් වල කරුණා. ඇල්ඩිහයිඩ් කීටෝන වල ඉන්නේ.
මොකද්ද මං කිව්වේ? විද්‍යුත් ඍණතාව වෙනස අනුව දාන දෙන්න දාන්න ඕනේ. මේ දෙන්නක වෙනසක් නැහැ. කාබන්ගේ 2.5යි, හයිඩ්‍රජන් 2.1යි, ඔක්සිජන්ගේ 3.5යි. එහෙනම් බන්ධන දෙකෙන් ඔක්සිජන් අදිනවා. එහෙනම් මෙතනට දාන දෙකක් වෙනවා. හයිඩ්‍රජන් මෙතන බන්ධනෙන් අදින්නේ. එතකොට ඍණ එකක් වෙනවා. එහෙනම් ඔක්සිජන් අවස්ථාව කීයද? දාන 1යි. එහෙනම් 18ට උත්තරේ අංක 3. 19 වෙනි ප්‍රශ්නය 19 දීලා තියෙන්නේ ආම්ලික මාධ්‍ය රෙඩොක්ස් එකක් දීලා තියෙන්නේ ඩයක්‍රොමේට් එකේ ඉන්නවලු Cr2O72 H2O2 අතර ප්‍රතික්‍රියාව වෙනවලු මුල්ම දේ තමයි පත් වෙන කට්ටිය මතක තියෙන්න ඕන. හැබැයි මේක නම් දීලා තියෙනවා ඒක. දෙන්න ඕනේ නැහැ. ඩයක්‍රොමේට් එකේ ඉන්න ආම්ලික මාධ්‍යයේ Cr ධන 3 වෙන්නේ. මෙතන ක්‍රෝමියම් ධන 6 ඉඳන් ධන 3ට ඔක්සිහරණයක් නම් ජලය වෙන්න ඕනේ කවුරු මොකක් බවටද? ඔක්සිකරණයක්. H2O2 ජලය බවට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඒ වගේම O2 බවට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. ඒ කවුරු බවටද කියන එක තීරණය වෙන්නේ ඉන්න අනිත් කෙනා මත. දැන් ඩයක්‍රොමේටේ ඔක්සිහරණය වෙනවා නම් මෙයා ඔක්සිකරණය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තනියම ඉන්නකොට ඉතින් තිරුවෙලී වියෝජනය වෙන්නේ ද්විධාකරණයක්. එයාම ජලය බවට ඔක්සිහරණයටත් O2 බවට ඔක්සිකරණයටත් ලක් වෙනවා. වෙන කෙනෙක් ඉන්නවා නම් එයා මත තීරණය වෙනවා මෙයා ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද වෙන්නේ කියලා. මුලින්ම ඔක්සිකරණ අවස්ථාව වෙනස් වෙන පරමාණු තුලිතද කියලා බලනවා. ක්‍රෝමියම් 1යි මෙතන 2ක් තියෙනවා. ඔක්සිජන් 2යි මොන ඔක්සිකරණාංකය වෙනස් වෙන පරමාණු තුලිතයි. ඊට පස්සේ ඔක්සිකරණ අවස්ථාව ගන්න මුළු ඔක්සිකරණාංකය. දැන් මේකේ ඔක්සිකරණාංකය ගන්න කොහොමද? ක්‍රෝමියම් ගැන අපි දන්නේ නැත්තේ. x කියලා ගමු. 2x ඔක්සිජන් ඍණ 2 7ක්. ඔක්සිකරණාංක එකතුව ආරෝපණයට සමානයි. මේක සමාන වෙන්නේ ඍණ 2කට. එහෙනම් 2x වෙන්නේ ධන 12යි. එහෙනම් මේ දෙකේම අගයරණ අපි ගන්න. ආරෝපණයට සමාන ඔක්සිකරණාංක කියන මෙතන ධන 6යි. වෙනස 6යි. මුලින්ම ඔක්සිකරණාංක වෙනස ගන්න. මෙතන එකක් ඍණ 1 ඒවා දෙකක් ඉන්නවා. එහෙනම් මෙතන බිංදුව ඒවා දෙකක් ඉන්නවා. මොන ඔක්සිකරණාංක වෙනස ගත්තම ඊට පස්සේ සුළු කරන්න 2ට 3යි. ඊට පස්සේ මේ ඔක්සි හරණයේ ඔක්සිකරණාංක වෙනස ඔක්සිකරණයට අදාළ සංයෝග වලින් ගුණ කරන්න. මේක එයාට සම්බන්ධ නැති අයගෙන් තමයි ගුණ කරන්නේ. එහෙනම් මේ තුන මේ දෙන්නගෙන් තමයි ගුණ වෙන්නේ. ඒ කියන්නේ පළවෙනියටම කරන්න ඕන දේ මොකක්ද අපි? ඔක්සිකරණ අංකය වෙනස් වන පරමාණු තුලිත කරන්න ඕන. ඊට පස්සේ ඔක්සිකරණයට අදාළව ඔක්සිකරණාංක වෙනස ගන්න ඕන. ඒ වගේම ඔක්සිහරණයට අදාළව ඔක්සිකරණාංක වෙනසක් ගන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? ඔක්සිකරණාංක වෙනසවල් මාරු කරලා ගුණ කරන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ වෙනසෙන් අනිත් දෙන්නයි ගුණ කරනවා. මෙයාගේ වෙනසෙන් මේ දෙන්නව ගුණ කරනවා. එයාට සම්බන්ධ නැති. ඔක්සිකරණාංක වෙනස මාරු කර ගුණ කර. ඔන්න ඔය ටික කරනවා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? ආම්ලික මාධ්‍ය තුලිත කිරීම වල කැටි ක්‍රමය මොකද්ද වගේ? ඔක්සිජන් අඩු පැත්තට සමාන ජලාණු ප්‍රමාණයක් දානවා. ඊට පස්සේ හයිඩ්‍රජන් තුලිත වෙන්න H+ කියලා. එහෙනම් මෙතන ඔක්සිජන් කීයද? 7යි. මෙතන 7යි 6යි 13යි මේ පැත්තේ ඔක්සිජන්. මේ පැත්තේ ඔක්සිජන් 6යි. නම් ඔක්සිජන් කීයක් මේ පැත්තේ මදීද? 7ක් මදි. එහෙනම් මේ පැත්තට ජලාණු 7ක් දාන්න ඕන. ඊට පස්සේ හයිඩ්‍රජන් තුලිත වෙන්න H+ දාන්න ඕනේ 14ක්. 14ක් දැම්මම හරියද? වැරදි. ඇයි මෙතනත් හයිඩ්‍රජන් 6ක් ඉන්නේ. මෙතන හයිඩ්‍රජන් 14යි. මෙතන 6 නම් මෙතන 8යි H+ තමයි එන්න ඕන. ඔන්න ක්‍රමය කර අවසානයේට චෙක් කරලා බලන්න. දෙපස ආරෝපණ සමානදයි පරීක්ෂා කරන්න.
අවසානයේට කරන්න ඕන දේ තමයි දෙපැත්තේ ආරෝපණ සමානද කියලා පරීක්ෂා කරන්න. මගේ වෙනවා වීඩියෝ දෙකක් දාලා ඇති. ආවනික මාධ්‍යයේ ප්‍රතික්‍රියා තුලිත කිරීමයි වාර්ෂික මාධ්‍යයේ ප්‍රතික්‍රියා තුලිත කිරීමටයි. එහෙනම් ආරෝපණ හරිද කියලා බලමු. ධන 8යි ඍණ 2යි ධන 6යි. ඉතින් ධන 6 ආරෝපණ සමාන. එහෙනම් උත්තරේ කීයද දෙන්නේ 19ට? උත්තරයක 2. 20 වෙනි ප්‍රශ්නය CH2Cl2 CH2Cl2 ගේ අහන්නේ මාධ්‍ය පරමාණු ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංකය දාපු බන්ධන පාඩමකට කතා කරලා කෙටි කරමු. මොකද කරන්නේ? ඔක්සිකරණ අංක වෙනසට නැත්නම් විද්‍යුත් ඍණතාව වෙනසට අනුව ධන ඍණ දානවා. 2.1යි 2.5යි කාබන් වැඩි නේද? කාබන් හයිඩ්‍රජන් වලට වැඩිනකොට ක්ලෝරින්ට වඩා අඩුයි. එහෙනම් ක්ලෝරින් අදිනවා බන්ධන දෙකකින්. ක්ලෝරින් අදින දෙකෙන් එනවා ධන දෙකක්. හයිඩ්‍රජන්ගේ බන්ධන දෙකෙන් ඇද ගන්නවා යා දෙසට. ඍණ දෙකක් වෙනවා. එහෙනම් ඔක්සිකරණ අංකය කීයද? 0. සංයුක්තාව ගන්නේ කොහොමද? සිග්මා බන්ධන එකතුව ධන පයි බන්ධන එකතුව ධන ආරෝපණයක් තියෙනවා ලකුණු නැතුව ආරෝපණය. ඒකේ ආරෝපණ නැහැ නේද? බන්ධන කීයද 4ක්. එහෙනම් සංයුතාව 4යි. ඔක්සිකරණ අංකය 0. ඕන වරද්දන්න බෑ. බන්ධන අපි රිවිෂන් එක කරලා ඉවරයි. 21 හයිඩ්‍රෝෆොස්ෆරස් සම්ලේ දීලා තියෙනවා. ව්‍යුහය දීලා ඔයගොල්ලෝ ලේසි කරන්න. මෙතන ෆොස්ෆරස්ගේ කියලා මෙයා ඔක්සිහාරකය කියලා. ඔක්සිහාරකයක් කියන්නේ මොකක්ද? ඔක්සිකරණය වෙන්න පුළුවන්. බලන්න ඔක්සිකරණය විය හැකිද කියලා මෙයාට. බන්ධන දෙකෙන් ඔක්සිජන් ඇද ගන්නවා. අපි ෆොස්ෆරස් හයිඩ්‍රජන් සංසන්දනය කිව්වා. අපේ රටාවේ නම් දෙන්නව 2.1යි නමුත් අපි කියලා තියෙනවා ෆොස්ෆරස්ගේ වැඩි කියලා. නේද? ඒ වගේම මෙතනින් ඉවතරා දෙනවා. බන්ධන 3කින් ඉවතරා දෙනවා. ඒතකොට ධන 3යි. බන්ධන දෙකකින් එයා දෙසට අදිනවා. ඒතකොට ඍණ 2යි. එහෙනම් කීයද ඔක්සිජන් අවස්ථාව? ධන 1යි. ධන 1 තියනවා නම් එයාට ෆොස්ෆරස්ගේ උපරිම ඔක්සිජන් අවස්ථාව කීයද? NH2NP3 අණුව ධන 5යි. පස්සන කාණ්ඩයක උපරිම ධන 5. ධන 5 දක්වා ඉතින් එයාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔක්සිහාරකය කියන ඒවා ගන්තිය හරි. ඊට පස්සේ බාෂ්පිකතාවය අහලා තියෙනවා. බාෂ්පිකතාවය කියන්නේ මොකක්ද? බාෂ්පිකතාවය කියන්නේ නිදහස් කළ හැකි H+ ගණන. ඒ කියන්නේ උදාසීන කළ හැකි OH- ප්‍රමාණයටනේ බාෂ්පිකතාවය කියන්නේ. බාෂ්පිකතාවයක් තියෙන අම්ලයකට. එහෙනම් නිදහස් කළ හැකි H+ ගණන කීයද? අපි කිව්වා නිදහස් කරන්න පුළුවන් H+ වෙන්නේ ඔක්සිජන්ට බැඳුණු හයිඩ්‍රජන් විතරයි නිදහස් කරන්න පුළුවන් වෙන්නේ. ඇයි එහෙනම් ඔක්සිජන්ට බැඳුණු හයිඩ්‍රජන් වෙන්නේ? හයිඩ්‍රජන් H+ විදියට යන්න නම් හයිඩ්‍රජන්ට අයිති ඉලෙක්ට්‍රෝනයත් ඔක්සිජන් ගන්න ඕන. ඒ කියන්නේ විද්‍යුත් ඍණ ඔක්සිජන්ට බැඳලාම ඉන්න ඕනේ හයිඩ්‍රජන්ලා. H+ විදියට නිදහස් වෙන්න ඕන. එහෙනම් මෙයාගේ එහෙම H+ ලා ඉන්නේ කීයද හයිඩ්‍රජන්ලා? එක්කෙනා ඉන්නේ. කෙලිම ෆොස්ෆරස්ට බැඳිච්ච අනිත් අය ඉන්නේ. එහෙනම් මෙයා ඒක බාෂ්පිකයි තමයි. එහෙනම් B හරි. C කියනවා ෆොස්ෆරස් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. වැරදි ධන 1යි. එහෙනම් C වැරදි. D කියන ෆොස්ෆරස්ගේ ධන 1යිලු හරි. එහෙනම් A B D උත්තරයන්ක 4. 22 තයසල්ෆේට් අයනය S2O3 අහන්නේ මධ්‍ය පරමාණුවේ සංයුක්තාවයයි සල්ෆර්ගේ ඔක්සිකරණ අංකය. සංයුක්තාවය කීයද? 1 2 3 4 5 6. සංයුක්තාවය 6යි. ඔක්සිකරණ අංකය මේ අතර වෙනසක් නැහැ. එහෙනම් මෙතන බන්ධන 4න් සල්ෆර් දෙස රැඳ ගන්නවා ධන 4යි. එහෙනම් 22ට උත්තරයන්ක 3. 23 සල්ෆර්ට ෆ්ලෝරින් තුනක් බැඳිලා සල්ෆර් ෆ්ලෝරින් තන ඉලෙක්ට්‍රෝන වලක් ඉන්නවා. මේ හැඩයට නෙමෙයි ඇඳලා තියෙන්නේ නිකන් දීලා තියෙන්නේ. අහන්නේ
S1 ගේ S2 ගේ ඔක්සිකරණ තත්ත්වය. ඉතින් මේ අතර වෙනසක් නැහැ. බන්ධන තුනෙන් ක්ලෝරින් ඇද ගන්නවා ධන 3යි. මේ සල්ෆර් ගෙදී මෙයා අතර වෙනසක් නැහැ. ෆ්ලෝරින් ඇද ගන්නේ ධන 1යි. ධන 3යි ධන 1යි. හරි ලේසි. 23ට උත්තරය අංක 3. 24 කියන්නේ 43 වන මූලද්‍රව්‍යයේ x නම් ඒ මූලද්‍රව්‍යයේ උපරිම ඔක්සිකරණ අංකයට අදාළව ඔක්සි ඇනායනය 43 ඉන්නේ කොතනද? මැංගනීස්ට පල්ලෙහාන් ඉන්න කෙනාට නේද? අපි ගත්තොත් ආවර්තාව ගුව 25 මැංගනීස් නේද? ක්‍රෝමියම් 24යි මැංගනීස් 5යි 18ක් එකතු වුණාම 43යි. ඔව්. මැංගනීස්ට පහලින් ඉන්න කෙනා තමයි වෙන්නේ. එහෙනම් මැංගනීස්ගේ උපරිම ඔක්සිකරණ අංකය කීයද? 17 නම් මේ 43 කෙනාගේ උපරිම ඔක්සිකරණ අංකය කීයද? 17. එහෙනම් මේ ධන 7 තියෙන කෙනා හදන ඔක්සි අනායනය මොකක්ද කියලා තමයි අහන්නේ. මේ අහන්නකො. ඔක්සි අනායනය නම් දැන් මෙයා x නම් මෙයාගේ ධන 7 නම් තියෙන්නේ. ඔක්සිජන් සම්බන්ධ වෙලා මෙයා ඍණායනයක් වෙන්න ඕන. නේද? ඔක්සි අනායනයක් කියන්නේ මේ මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක බැඳිලා හදන්න ඕන ඍණායනයක්. මෙයා ධන 7 නම් මේ සම්පූර්ණ එකේ ඍණ වෙන්නේ ඔක්සිජන්ලා කීයක් ආවොත්ද? ඔක්සිජන් එකක් ඍණ දෙකක්. එහෙනම් ඔක්සිජන්ලා කීයක් එන්න ඕනද? 4ක් එන්න ඕන ඍණ 8 වෙන්නේ. එතකොට තමයි සමස්තාරෝපණය ඍණ 1 වෙන්නේ. මේ වගේ ප්‍රශ්න අපි එදා ඉනෝගනික් ප්‍රශ්න සාකච්ඡාවේදී කතා කරා. පහුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවේදී කතා කරා. එහෙනම් 24ට උත්තරය මොකක්ද? 24ට උත්තරය අංක 3. 25 කියනවා එක්තරා අයනයකට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙනවලු. පළවෙනි එක නදින්නේ ක්‍රෝමියම් දාන. ක්‍රෝමියම්ගේ වින්‍යාසය ගත්තොත් OS1 3d5 ක්‍රෝමියම් දාන හදද්දී මේ S එක විතරයි වත් කරන්නේ 3d5. ඉතින් ක්‍රෝමියම්ට තියෙන්න පුළුවන්. ඊළඟට ටෙක්නිකියම් TC ධන 2. දැන් ඉතින් ආවර්තාවක පොඩක් බලන්න. මැංගනීස්ට පහලින් තමයි ඉන්නේ මේ කියන කෙනා. ඉතින් මෙයාගේ කොහොමද අපි ගන්නෙ? මැංගනීස් අපි දන්නවා නේද? OS2 3d5 කියන. මෙයාගේ කොහොමද එන්නේ? 5s2 4d5. මෙයාගේ ධන 2 හදද්දී මේක ඉවත් වෙන්නේ. ඉතින් එයාගේ ඉන්නේ 5s එක කීයක්වත් නැහැ. 3d5. එයාගේ තියෙන පුළුවන්. ළඟට RU කියලා ඉන්නේ ධන 3. මෙයා ඉන්නේ කාටද? මෙයා ඉන්නේ ආවර්තක බලන්න යකඩ වලට පල්ලෙහෙන් නේද? ඔව්. මෙයා ඉන්නේ යකඩ වලට පල්ලෙහෙන්. යකඩ වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගමු. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, ෆෙරස්. එතකොට එයාගේ ඉන්නේ OS2 3d6. යකඩ වල ඉන්නේ කොහොමද? OS2 3d6. එතකොට මෙයාගේ ඉන්නේ 5s2 4d6. මෙයාගෙන් ධන 3 හදද්දී මේ දෙක ඉවත් කරනවා මෙතන එකක් ඉවත් කරන ඉතින් 4d5. එයාත් හරි. එයාටත් පුළුවන්. එයාට මැංගනීස් ධන 2 ඉතින් එයාට පුළුවන් නම් මැංගනීස් ධන 2ක් කතා කරලා මෙයා වගේවනේ මැංගනීස් ධන 2. මැංගනීස් ධන 2 OS2 3d5 S2 ඉවත් කරාම 3d5. ඉතින් ඒ ඉන්න හැමෝටම පුළුවන් ඒ විදිහට. 26 ආන්නේ ඔක්සිජන්ගේ ඔක්සිකරණාංක අපි කතා කරලා පටන් ගත්තා. ධන 2 පෙන්නනවා ඍණ 2 ඍණ 1 බිංදු. ඔය අවස්ථාව තමයි පෙන්වන්නේ උත්තරය අංක 3. 27
පරමාණු ක්‍රමාංකය 25 වන කෙනා 25 කවුද වැනේඩියම් ක්‍රෝමියම් නම් 4s1 3d5 එනම් 4s2 25 නේ 4s2 20යි එනම් 3d5 නේද මෙයා ධන එක කැටායනයක් හදනවලු ධන එක හදද්දී කාගෙන්ද ඉවත් වෙන්නේ මෙයා බාහිරව කෙනා එහෙනම් ඉන්නේ කොහොමද 4s1 3d5 අහන්නේ ඉන්න වියුක්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ මොනවද තනි ඉලෙක්ට්‍රෝන ඉතින් තනි ඉලෙක්ට්‍රෝන කීයද එයාගේ 1යි එයාගේ 5ම ඉතින් තනියම ඉන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන කීයද ඔක්කොම 6යි මෙතනින් ඇතුළේ ඉන්න අය හැමෝම යුගල වෙලා ඉන්නේ නම් 24 උත්තරේ අංක 5 වියුක්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා එහෙනම් 28 ආම්ලික මාධ්‍යයේදී අයන් දාන දෙක Fe දාන දෙකයි අයන් ඔක්සලේට් ඉන්නවා ඔක්සලේට් සම්පූර්ණ ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය පර්මැංගනේට් ප්‍රමාණය තමයි හම්. මම ඕන රෙඩොක්ස් වලට බලපාන කට්ටිය තියාගත්තා. මේ ප්‍රභේද තුනම රෙඩොක්ස් දක්වනවා. අයන් ඔක්සලේට් වල දෙන්නම දක්වනවා. පොටෑසියම් නම් මුකුත් දක්වන්නේ නැහැ. පළවන කාණ්ඩයයි ධන එක විතරයි වෙන්නේ. හොඳට මතක තියාගන්න විද්‍යුත් රසායන ශ්‍රේණියේ 8ම 4 මකර සිල්ලගේ පාර්ශ්ව 4යි. යටම කට්ටියට විතරයි ධන ඔක්සිකරණ අවස්ථාවේ නම් ලෝහය දක්වාපත් වෙන්න පුළුවන් වෙන්නේ. අපි ටොලරන්ස් ප්‍රතිකාරකය කතා කරන්නේ කාබනික රසායන. එතනදී රිදී තැම්පත් වෙනවනේ. රිදී කැඩපතක් ලැබෙන ඇල්ඩිහයිඩ් වලදී. ඒ 15ම මේ සිල්ලට වගේ විතරයි ලෝහය බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ අයනය. ඉතින් දන්නවා අයනය ලෝහය වෙන්න පුළුවන් වෙන්නේ 15 අයට විතරයි. නැත්නම් මේ කැටායන වලට ලෝහය වෙන්න බෑ. නෑ යා මුකුත් කරන්නේ නැහැ මෙතන. ඒතකොට මේ ප්‍රශ්නෙට අනුව මෙතන වෙන්න පුළුවන් අය මොනවද? Fe ධන දෙකට පුළුවන්. Fe ධන තුන බවට ඔක්සිකරණය වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා. ඒ වගේම ඔක්සලේට් එක පුළුවන් කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. පැහැදිලිද? බලන්න ඔක්සිකරණ විශේෂ ප්‍රශ්නයක් ඔක්සිකරණ දෙකක් එක්ක එක ඔක්සිහරණයක් දීලා තියෙනවා. මෙයා එම්ෙන් දාන දෙක වෙනවා. නේද? එතකොට මෙයා අර්ධ ප්‍රතික්‍රියා විතර මම ගත්තේ. එතකොට 4H2O 8H+. ඉලෙක්ට්‍රෝන කොච්චරක්ද? 5. ඔන්නම අර්ධ ප්‍රතික්‍රියා දෙක ගත්ත හේතුව තමයි අපිට අර එකපාර ගන්න බෑ මේකෙදි ඔක්සිකරණ දෙකක් එක්ක එක ඔක්සිහරණයක් වෙන්නේ. මම එන ඔක්සිකරණ දෙක එකට ගන්නම්. මේ දෙන්න එකතු කරලා ගමු. ferrous oxalate. මොකද වෙන්නේ? Fe ධන 3 වෙනවා. 2යි කාබන් ඩයොක්සයිඩ් වෙනවා. ඉලෙක්ට්‍රෝන කීයක් ඉවත් කරනවද? ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරනවා. මොන මම ඔක්සිකරණ ටික එකට ගත්ත වෙන ඔක්සිහරණය. ඉතින් ඔක්සිකරණයේ ඉලෙක්ට්‍රෝන සමාන වන පරිදිනේ වෙන්නේ මොකද? ඔක්සිකරණයේදී පිට කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඔක්සිහරණයේදී ලබා ගන්න ඕනේ. එහෙනම් මෙයාගේ මේ තුනෙන් මෙයා ගුණ වෙන්න ඕනේ. මෙයා සම්පූර්ණයෙන්ම මේ ප්‍රතික්‍රියාවම මේ මුළු ප්‍රතික්‍රියාවම 3ෙන් ගුණ වෙන්න ඕන. මේක 5ෙන් ගුණ වෙන්න ඕන. එතකොට තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 15 ගානේ සමාන වුමාරු වෙන්නේ. එහෙනම් එන්නේ කොහොමද? 5යි Fe3O4 දාන මෙයාගේ 3නේ. ඉලෙක්ට්‍රෝන කැපිලා ඉඳන් මම ලියන්නේ 24H+ 3යි MnO4 ring එතනින් 5යි Fe දාන 3 10යි කාබන් ඩයොක්සයිඩ් මේවා තුනෙන්නේ 3යි Mn දාන 2 12යි H2O
ඔය විදිහට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒක විශේෂයි ප්‍රශ්නයේ විශේෂයෙන් මොකද්ද? ඔක්සිකරණ දෙකක් එක්ක එක ඔක්සිහරණයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? මෙයාගේ මවුල 5ක් එක්ක පර්මැංගනේට මවුල 3ක්. 5ට 3 මෙයාගේ 5ක් ප්‍රතික්‍රියා කරලා මෙයාගේ 3ක් ප්‍රතික්‍රියා කරනවා. අහන්නේ අයන් ඔක්සලේට මවුල එකක් සමග ප්‍රතික්‍රියා කරන්න ඕන. KMnO4 මවුල ගන්න කීයද? මෙයාගේ එකක් නම් මෙයාගේ 3 බෙදීම 5ක් ඕන. එහෙනම් උත්තරය අංක 4. උත්තරය අංක 4 ඉදා හොඳ ප්‍රශ්නයක්. ඔක්සිකරණ දෙකක් එක්ක එක ඔක්සි හරණයක් තමයි එතන සිද්ධ වෙන්නේ. 29 ප්‍රශ්නේ අහන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ මොකක්ද කියලා. ක්‍රෝමේට මම මේ ගැන ගොඩාක් කතා කරලා තියෙනවා තියරි වලදී ඔයගොල්ලන්ට තියරි ක්ලාසස් වලදී. ක්‍රෝමේටය ඩයික්‍රෝමේටයේදී ඔක්සිකරණ අංකය වෙනස් වෙනවද? නැහැ. ක්‍රෝමියම් එකක මෙතනක් ධන 6 මෙතනක් ධන 6. මේක අපි කතා කරා ලිචර්ඩ්ලිය මූලධර්මයේ ආදර්ශනය කිරීමට යොදා ගන්න දෙයක් මෙතන වෙන්නේ. මතකද මේක? ක්‍රෝමේටයට අම්ලයක් දැම්මහම ඩයික්‍රෝමේටය ලැබෙනවා. මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. ඩයික්‍රෝමේටයට භාෂ්මයක් දැම්මහම මෙයා ලැබෙනවා. ලිචර්ඩ්ලිය මූලධර්මයේ ආදර්ශනය කිරීමට කතා කරා. මේ දෙකේම ක්‍රෝමියම්ගේ තියෙන එක පරමාණුක ධන 6යි. මෙතන ධන 6ව දෙකක්. ඉතින් මෙතන ඔක්සිකරණ ඔක්සිහරණයක් වෙන්නේ නැහැ. මොකද ඔක්සිකරණ අංකය සමාන. දෙවෙනි එක දීලා තියෙන්නේ 29 වෙනි ප්‍රශ්නේ. කැල්සියම් කාබනේට් තාප යෝජනය. අපි කියලා තියෙන තාප යෝජන වලදී රෙඩොක්ස් වෙන්නේ නැහැ. මොකද කැල්සියම් කාබනේට් ගත්තොත් එහෙම කැල්සියම් ධන 2යි කාබන්ගේ ධන 4යි ඔක්සිකරණ අවස්ථාව අපි කියලා තියෙනවා කාබන් ඉන්න කට්ටියකින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා නම් ඔක්සිකරණ අංකය වෙනස් වෙන්නේ. කාබන් සම්බන්ධ කාබනික සංයෝග වල කාබන් ධන 4 ඉන්නේ. කාබන් ඩයොක්සයිඩ් වල ධන 4යි. අපි කියලා ඇති තියරි වලදී මොකද්ද? කාබන් මොනොක්සයිඩ් හැදෙනවා නම් තමයි කාබන්ගේ ඔක්සිකරණ අවස්ථාව වෙනස් වෙන්නේ කියලා. නේද? ඒකත් මම පෙන්නන්නම්. තුන්වෙනි ප්‍රශ්නේ N2O4 NO2 දෙකක් වෙනවලු. දෙකේම ඉතින් ධන දෙකනේ නයිට්‍රජන් ඔක්සිකරණ අවස්ථාව. ධන 4 සුළු වෙලානේ තියෙන්නේ. N2O4 ගේ භාගය තමයි NO2. එහෙනම් එතනත් ඔක්සිකරණ අවස්ථාව වෙනස් වෙන්නේ. අපි නයිට්‍රජන්ගේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවල උදාහරණ තමයි NO2 N2O4. ඒ ඔක්සිකරණ අංකය වෙනස් වෙන්නේ එතන. අන්න හතරවෙනි එකේ කාබන්ගේ ධන 4 ඉන්න කෙනා කාබන්ගේ සංයෝගයක් කියනවා කාබන් මොනොක්සයිඩ් වෙලා. කාබන් මොනොක්සයිඩ් වල ලුයිස් යූවේ අපි විශේෂයෙන් කතා කරන ලුයිස් යූවේ. ගොඩක් අය කාබන් මොනොක්සයිඩ් අදිනවා මෙන්න මේ විදිහට. කාබන් මොනොක්සයිඩ්. ඒත් මේක සම්පූර්ණයෙන්ම වැරදි. හේතුව මොකද්ද? දෙවන ආවර්තයයි බන්ධන හදාගන්නේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න. අෂ්ටක නියමයට අනුගත වෙන්න තමයි බන්ධන සෑදීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 6යි. ඉතින් මොකද්ද වෙන්නේ? මෙතන දායක බන්ධනයකින් බන්ධනය හදන ඉලෙක්ට්‍රෝන දෙකම කාබන් වෙනවා. එතකොට මොකක්ද දෙන ව්‍යුහය? කාබන් ඔක්සිජන් අතර ත්‍රිත්ව බන්ධනයක් ඇවිල්ලා මෙයාට ඍණ ආරෝපණයකුත්. මෙතන දායක බන්ධනයේට සොරි ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්නේ කවුද? ඔක්සිජන් ලබා දෙන්නේ. මොකද මෙයා දැන් මෙතන කාබන්ගේ 8 වෙන්නක තියෙන්නේ 6නේ. ඔක්සිජන්ගේ 8 සම්පූර්ණයි. ඉතින් ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නේ ඔක්සිජන්. එතකොට ඔක්සිජන් මත ධන ආරෝපණයක් වෙනවා කාබන් මත ඍණ ආරෝපණයක් වෙනවා. එතකොට බලන්න අෂ්ටකය හැමෝගෙම සම්පූර්ණ වෙනවා. හොඳට මතක තියාගන්න. හොඳටම මතක තියාගන්න මේ කරුණ මේක විශේෂයි. හේතුව මොකද්ද? විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙනවා. විද්‍යුත් ධන කාබන් මත ඍණ ආරෝපණයක් තියෙනවා. අපි ඒ බන්ධන පාඩමේදී කතා කරා ස්ථායි ව්‍යුහයක් ගත්තොත් විද්‍යුත් ඍණ පරමාණු මත තමයි ඍණ ආරෝපණයක් තියෙන්න ඕනේ කියලා. හැබැයි මේකේ විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන එකක් තියෙනවා. හැබැයි මේක තමයි අපි ගන්න කාබන් මොනොක්සයිඩ්ගේ ලුයිස් ව්‍යුහය. මෙන්න මේ හේතුව හින්දා තමයි කාබන් මොනොක්සයිඩ් ඉතා අස්ථායි කෙනෙක් වෙන්නේ. අපි ආග්‍රහණය කරන වාතයේ කාබන් මොනොක්සයිඩ් තිබ්බොත් මොකද වෙන්නේ? මෙයා බැඳෙනවා අපේ හිමොග්ලොබින් එක්ක. කාබොක්සි හිමොග්ලොබින් හදනවා. ආයි හිමොග්ලොබින්ගෙන් මෙයා ගැලවෙන්නේ නැහැ. අපි ඒකෙන් තමයි කාබන් මොනොක්සයිඩ් උග්‍ර විෂක් කියලා කියන්නේ. ශ්වසන විෂක්. මොකද
කාබන් මොනොක්සයිඩ් තිබ්බොත් එහෙම අපි හුස්ම ගන්න වාතයේ හිමොග්ලොබින් නැති වෙලා යන ඔක්සිජන් පරිමාණයට අවශ්‍ය වෙන්නේ අවශ්‍ය තරමට. මොකද හිමොග්ලොබින් එක්ක කාබන් මොනොක්සයිඩ් බඳුනාම හදන සංයෝගය ආයේ කාබන් මොනොක්සයිඩ් ඉවත් කරන්නේ නැහැ. ආයේ බැඳගත්තොත් බැඳගත්තම තමයි. ආයේ ගලවන්න බෑ. ඒතකොට වෙන්නේ මොකද්ද? ඔක්සිජන් පරිවහනයට අවශ්‍ය හිමොග්ලොබින් ප්‍රමාණය නැති වෙලා යනවා. හරි. එහෙනම් මෙතන විශේෂත්වය මොකක්ද? මේ දේ හොඳට මතක තියාගන්න. විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයකුත් විද්‍යුත් ධන කෙනා මත ඍණ ආරෝපණයකුත් තියෙනවා. මේක ආවිදිය තේරුණා නේද? මෙතන කාබන්ගේ අට සම්පූර්ණ වෙලා තිබෙන්නේ නැහැ මෙහෙම තියෙද්දි. ඒකින්ද ඔක්සිජන් කරන්නේ බන්ධනයේ හදන ඉලෙක්ට්‍රෝන දෙකම යා දෙනවා. බන්ධනයේ හදන ඉලෙක්ට්‍රෝන දෙකම ඔක්සිජන් දුන්නාම වෙන්නේ මොකද? ඔක්සිජන් මත ධන ආරෝපණය කරනවා. මෙයාට ඍණ වෙනවා. කාබන් 4 වෙනි කාණ්ඩය කෙනෙක්ගේ 5ක් තියෙනවා. මෙයාගේ 6 වෙනි කාණ්ඩය කෙනෙක්ගේ 5යි තියෙනවා. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී කාබන්ගේ බලන්න ඔක්සිජනාංකය බන්ධන 3යි බන්ධන 3යි බන්ධන 3ෙන් ධන 3යි ධන 2යි කියන ඍණ ආරෝපණයත් එක්ක අන්න කාබන් මොනොක්සයිඩ්ගේ කාබන්ගේ ඔක්සිජන් අවස්ථාව ධන 2යි. එහෙනම් ධන 4 ඉන්න කෙනා ධන 2 අවස්ථාවටපත් වෙනවා කාබන් මොනොක්සයිඩ් වලටපත් වෙද්දී. ඉතින් ඒක ඔක්සිහරණය. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ අංක 4 කාබන් ඉන්න සංයෝග වලින් කාබන් මොනොක්සයිඩ් හැදුණා කියන්නේ එතන ඔක්සිහරණයක් වෙනවා කාබන් පරමාණු. එහෙනම් ඕක විතරයි උත්තරේ. ඊළඟට තියෙන කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීම. කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණාම එතන කාබොනික් අම්ලය. එතනත් ඉතින් කාබන්ගේ ධන 4ම තමයි. වායු ජලයේ දියවීමේදී ඔක්සිකරණාංකයේ වෙනසක් වෙන්නේ නැහැ කියලා අපි සිලබස් එකේම වායු ජලයේ දිය වුණාම හැදෙන සංයෝග ගැන කතා කරලා තියෙනවා. තාමත් හොඳ ප්‍රශ්න ටිකක් කතා කරන්නේ. 30 වෙනි ප්‍රශ්නය අහන්නේ H2O2 පර්මැංගනේටත් එක්ක ප්‍රතික්‍රියා කරාම පස් වෙනිව දීලා ඉතින් Mn දාන 2යි O2 බවට වෙනස ගන්න දිනේ කේවා 2යි බිඳුවයි වෙනස 2යි දාන 7 දාන 2 වෙනස මේක මාරු කරලා එන උත්තරේ ගත්තත් ඇති අපිට සම්පූර්ණ එක කරගන්න ඕනේ මොකද මේ පරමාණු ටික වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ පැහැදිලිද මෙයාට 2 වෙනවා මෙයාට 5 වෙනවා අපිට ගාන හදන්න මේක මාරු කරගත්තාම වෙන ටික ඇති 5ට 2 අනුපාතයෙන් ප්‍රතික්‍රියා වෙනවා ඉතින් අහන්නේ H2O2 මවුලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයා කොච්චරක් කොහොමද ඉතින් මවුලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ එකක් එක්ක H2O2 ගේ දැන් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද දැනට 5ක් එක්ක දෙකක් ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මෙයාගේ එකක් එක්ක ප්‍රතික්‍රියා කරන කොච්චරද? 2 බෙදීම 5. ඒ කියන්නේ 0.4. පැහැදිලි නේද? අපිට සම්පූර්ණ තුලිත ප්‍රතික්‍රියාව ගන්න ඕනේ නැහැ. ගානකට මේ ස්ටොයිකියෝමෙට්‍රිය හොයාගත්තා නම් ඇති. ඔක්සිකරණාංක වෙනස ගත්ත එක මාර්ක් කරාම ඇති. මොකද ජලයේ තුලිත වෙන්නේ ස්ටස් තුලිත කරලා අපට ඕනේ නැහැ මේක. රචනා ප්‍රශ්නයක් නෙවෙයිනේ. 31 උදාසීන මාධ්‍යයේ පර්මැංගනේට් ආයන ඔක්සලේට් ආයන එක්ක මොකද මෙතන වෙන්නේ පර්මැංගනේට් Mn ධන 2 වෙනවා ඔක්සලේටය කාබන් ඩයොක්සයිඩ් වෙනවා කාබන් තුලිත කරගන්න ඔක්සිජනාංකය වෙනස් වෙන හින්දා ධන 6යි මොකද 2x ධන ඍණ 2 ඒවා 4ක් සමාන ඍණ 2 එහෙනම් දෙකම ධන 6යි මෙතන ධන 4 ඒවා 2ක් ධන 8යි වෙනස 2යි මෙතන ධන 7 ඉඳන් ධන 2ට වෙනස 5යි මාරු කරන්න 2යි 5යි තොර මෙතනට 2යි 5ක් ආව මෙතන දෙවරක් 5 10ක් ඔය ටික ඇති අපිට ගාවෙන්න මොකද අපිට අහන්නේ මේකේ අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරන 2ට 5යි නේද එහෙනම් 31කට උත්තරය කීයද
එකට උත්තරේ 1 නේද? ඔව්. තේරුණාද ඒක? හා 32 වෙනි ප්‍රශ්නේ අහන්නේ IO3 minus ධන HSO3 minus අතර ප්‍රතික්‍රියාවෙන් I2 නිදහස් වෙනවා. අන්න ටිකක් පුරුදු නැති එකක් ඇවිල්ලා තියෙනවා. හරි. මේ අහන්න මේකට අදාළව අපි මුලින්ම කරන්න ඕනේ ඔක්සිකරණ අංක හොයාගෙන ඉන්න ඕනේ. කොහොමද ඔක්සිකරණ අංක හොයන්නේ? අයඩේට් එක ගමුකෝ. x ධන ඍණ 2 ඒවා 3ක් සමානයි ඍණ 1යි නම් එයා ධන 5. ධන 5 නම් බිඳුවට මොකද වෙලා තියෙන්නේ ඔක්සි කරණය. එහෙනම් මේ සල්ෆර්ගේ ඔක්සිකරණ අංකය හොයන්න. මෙතන ඉන්න සල්ෆර්ගේ ඔක්සිකරණ අවස්ථාව හොයන්න ඕන අපි. මට ටිකක් ඉක්මනට යන්න වෙනවා මේ කොටස් ටිකට. මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව ගන්න කොහොමද? මේ H2SO3 වලින් හැදිච්ච ආයනයක් නේ. H2SO3 කොහොමද? මෙහෙම. OH එහෙනම් HSO3 කියන්නේ මොකද්ද? මෙතන එකක් H+ කෙනෙක් ඉවත් කරලා. මෙන්න එහෙනම් මෙයාගේ ඔක්සිකරණ අංකය කීයද? බන්ධන 4ෙන් ධන 4. එහෙනම් සල්ෆර් කීයද? ධන 4. එහෙනම් ධන 4 ඉන්න සල්ෆර් ඔක්සිකරණය වෙන්න පුළුවන් කවුරු බවටද? අපි මේවා තියරි වල කියලා ඇත්තේ. ධන 6 අවස්ථාවට නේද? සල්ෆේටය බව. වෙනස කීයද එතකොට? 2ක්. මෙතන වෙනස කීයද? බිඳුවෙන් 5. හැබැයි මෙතන වෙනස ගනිද්දී පරමාණු තුලිත හැබැයි මෙතන තුලිත නැහැ. දැන් දෙකක් වෙනවා. දැන් මෙතන 10ක් ගන්න ඕන. ඒතර වෙනස එනවා මෙතනින් 10ක්. කැපුවාම උත්තරේ එන්නේ කොහොමද? එකට 5යි. එතකොට මේක දැම්මම එන්නේ කොහොමද? 5න් ගුණ වෙන්න ඕනේ මේක. අපිට මේක විතරක් ඇති. මොකද අපිට ගාණ හදන්න ඕන වෙන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය විතරයි. ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? 2කට 5 අවුලන්ට ඔක්සිකරණ අංක වෙනස ගත්තා මාරු කරා. ඒතර මේ සල්ෆර්ගේ අවස්ථාවේ ධන 4 හිටපු ඉන්න ධන 6 සල්ෆේට බවට තමයි ඔක්සිකරණය වෙන්නේ කියලා ගන්න ඕන. පැහැදිලිද හොඳටම? 33 අන්න NO2 ජලයේ දියවීම. මම සිලබස් එකේම අපි කතා කරනවා අපට නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ජලයේ දියවීම. ආලසන කාණ්ඩයට තමයි කතා කරන්නේ. ඒ යටතේ අපි NO පිළිවෙල යනකොට නයිට්‍රජන්ගේ ධන 1 ඔක්සයිඩ් N2O ධන 2 NO ධන 3 N2O3 ධන 4ෙන් දෙන්නෙක් ඉන්නවා NO2 N2O4 ධන 5ෙන් N2O ඔක්සිකරණ අංකය වැඩිදී ආම්ලිකතාවය වැඩි වෙනව නේද? මේ දෙන්නම උදාසීන. මෙයා දුබල ආම්ලිකයි. මෙයා මේ දෙන්නම ආම්ලිකයි. N2O5 ප්‍රබල ආම්ලිකයි. එතකොට මේකට ජලය දැම්මට මුකුත් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ උදාසීන. ධන 3 අවස්ථාවට ජලය දැම්මම HNO2 දෙකක් ගෙන දුන්නේ ධන 3ෙම. ධන 5ට ජලය දැම්මම ධන 5 HNO3 නයිට්‍රේට් ධන 5 ඔක්සිකරණ අංකය වෙනස් වෙන්නේ. මෙතන ධන 4 කෙනෙක් නැහැනේ. ඉතින් මේ දෙන්නම ගෙනත් දුන්නේ කවුද?
දාන තුනේ HNO2යි HNO3 මිශ්‍රණය. HNO2 දාන HNO3. යා HNO2 දාන HNO3. එතන ඉතින් මෙතන දාන 4 ඉන්න කෙනා දාන 3ටයි දාන 5ටයි වත් වෙනවා. මේක අපි විශේෂයි කියලා කතා කරලා තියෙනවා. ඒතර මේ ප්‍රශ්නේ අහන්නේ NO2 වලට ජලය දැම්මම NO2 වලට ජලය දැම්මම දාන 4 ගෙන්නේ 3යි 5යි මධ්‍යයන්නේ 4ක් නේ. HNO2 දාන HNO2. මෙතන විශේෂ දේ මොකද්ද සිද්ධ වෙන්නේ? දාන 4 ඉන්න නයිට්‍රජන් දාන 3 අවස්ථාවට ඔක්සිහරණයක් වෙනවා. දාන 5 අවස්ථාවට ඔක්සිකරණයක් වෙනවා. අන්න ජල සමපති ක්‍රියාවල ද්විධාකරණයක්. එකම කෙනා ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වීම. අපි සිලබස් එකේම ද්විධාකරණ කතා කරා. මම මෙතන කතා කරන්නේ නැහැ. ආයේ මේ වගේම අවස්ථාවක් තියෙනවා Cl2 ගත්තොත් ජලයේ දියවීම. HCl HOCl Br2 ජලයේ දියුණුවහත් එමය. HBr HOBr බිඳුවේ ඉන්න Cl2 ඍණ එක අවස්ථාවට ඔක්සිහරණයටත් ධන එකට ඔක්සිකරණයටත් ලක් වෙනවා. ආයෙ ද්විධාකරණ සිද්ධ වෙනවා සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය ද්විධාකරණයක් වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්විධාකරණයක් වෙනවා. ආයෙ ફોස්ෆරස් බාෂ්පික මාධ්‍ය PH3 H2PO2 බවට ද්විධාකරණයක් වෙනවා. ආයෙ Cl2 Br2 I2 කියන කට්ටිය සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උණුසාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය ද්විධාකරණයක් වෙනවා. දැන් මේක මොකද්ද? නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වෙනවා. නැත්නම් මේක ද්විධාකරණයක්. එන උත්තරේ 33ට අංක 3. නයිට්‍රජන් ඔක්සිකරණයට වෙන්න ඔක්සිහරණයටද ලක් වේ. 34 H2O2 ගැන සත්‍ය නොවන එක අහන්න වැරදි එක. H2O2 ද්විධාකරණයක් වෙනවා. H2O O2 බවට. ඍණ එකේ ඉන්න කෙනා ඍණ දෙකේ ජලයයි බිඳුවේ O2 බවටයි පත් වෙන්නේ. ඔක්සිජන්. එතකොට ආම්ලික මාධ්‍යයේදී Fe ධන දෙක අයන මගින් ආම්ලික මාධ්‍යයේදී Fe ධන දෙක තියෙනම් එයා ධන 3 බවට ඔක්සිකරණයක් වෙන්නේ. එහෙනම් H2O2 හිටියනම් අඩු වෙන්න ඕන ජලය බවට. ඉතින් ඒවා ගන්තියත් හරි. ඒ දෙකම හරි. Ag2O මම කිව්වා කලිනුත් ධන එකේ ඉන්න මෙයාට පුළුවන් සිල්වර් ලෝහය බවට ඔක්සිහරණය වෙන්න. ඉතින් H2O2 වලට පුළුවන් ඔක්සිකරණය වෙන්න O2 බවට. එන එකක් හරි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බැක්ටීරියා නාශකයක් ලෝ. ඒක විෂ බීජ නාශක ගුණයක් තියෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට. ඒකත් හරි. පස්වෙනි එක කියනවා ද්විධාවූර්ණයේ ශූන්‍යයි. H2O2 අණුව මොන වගේද? අපි මෙයා කතා කරා. ලැප් එකක් දිගහැරලා වගේ නැත්නම් පොතක් දිගහැරලා වගේ නේද? කොහොමද තියෙන්නේ? එහෙනම් පොතක් දිගහැරලා වගේ නේද තියෙන්නේ? view එක ගත්තොත් එහෙම මේ වගේ ලැප් එකක් වගේ තමයි තමයි තියෙන්නේ. ඒතකොට මෙයාගේ ද්විධාවූර්ණය ශූන්‍ය වෙනවද? නිකන් බලක් දෙන අපේන කැපිලා යන එකෙත් මෙයා ශූන්‍ය වෙන්නේ නෑ. ද්විධාවූර්ණයක් තියෙනවා. එහෙනම් වැරදි උත්තරේ වෙන්නේ මොකද්ද? මේකේ බන්ධන කෝණය මෙතන 92යි. ඒකෙනුත් පැහැදිලි කරතේ බන්ධන කෝණ වගේනොත් අපි P ගුණයේදී ඔක්සිජන් රසායනයටද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන තමයි කතා කරන් තියෙන්නේ. එහෙනම් ඒකේ සත්‍ය නොවන එක තමයි 34 උත්තරේ 5 H2O2 ගේ ද්විධාවූර්ණය ශූන්‍ය වේ කියන එක තමයි වැරදි ප්‍රකාශය. 35 අහලා තියෙන්නේ Ki I2 බවට පත් කරන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? ඍණ එකෙන් බිඳුවට හැබැයි මෙයාගේ දෙකක් ඉන්නවා. ඍණ දෙකෙන් බිඳුවට වෙනස දෙකයි. Ki I2 බවට පත් කිරීමට අවම මවුල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ කවුද කියලා අහනවා. හරි. අඩුම මවුල ප්‍රමාණයක් ඕන වෙන කෙනා තමයි අහන්නේ. එතකොට අපි ගත්තොත් ඉන්නේ I- I2 වෙනවා. ඉඳලා තියෙන ඩයක්‍රමයේදී Cr2O7 2-. ඉතින් Cr ධන 3 බවට තමයි ඔක්සිකරණය වෙන්නේ 2යි. දෙකක් ගත්තා ඍණ දෙකෙන් බිඳුවට වෙනස 2යි. ධන 12න් 6යි.
වෙනස 6. එතකොට 1ට 3 වුණාම මෙතන 6ක් එනවා. 3. බලන්නකො මේකෙන් ගන්න තියෙන නිගමනය මොකද්ද? Ki I2 බවට ඔක්සිකරණය කිරීම සඳහා අවම මවුල ප්‍රමාණයක් අවශ්‍ය වන ඔක්සිකාරකය. මේක කරන්න අවම මවුල ප්‍රමාණය. මේ මවුල ප්‍රමාණය තීරණය වෙන්නේ ඔක්සිකරණාංක වෙනස මත නේද? මේ ප්‍රශ්නෙට අදාළව නම් මේ අදාළ සංයෝගයේ ඔක්සිකරණාංක වෙනස වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? මෙයාගේ මවුලයක් ඔක්සිකරණය කරන්න මෙයාග ඕන වෙන්නේ 6න් 1යි. මෙතන වෙනස කීයද? 6ක් ආවා. මෙතන වෙනස 6ක් ආවා. ඔක්සිකරණාංක වෙනස 6ක් එනවා. මම ගන්නකො ඔක්සිකරණ වෙනස අඩු කෙනෙක් එක්ක. අපි ගමු I - 1 Fe ධන දෙක ගන්නකො. එතකොට Fe ධන දෙක වෙන්නේ මොකක්ද? sorry Fe ධන තුන වෙන්න ඕන. ඔක්සි හරණයක්. I - I2 වෙනවා. Fe ධන 3 Fe ධන 2 වෙනවා. එතකොට 2යි වෙනස 1යි. එතකොට 1ට 1 මවුල අනුපාතය. මෙයාගේ එකක් ඔක්සිකරණය කරන්න මෙයාගේ එකක් ඕන වෙනවා. මොකද්ද මෙතනින් ගන්න තියෙන නිගමනය? I2 බවට ඔක්සිකරණය කරන්න අවම මවුල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ ඔක්සිකරණාංක වෙනස වැඩිම වුණොත් නේද? මොකද ක්‍රෝමියම් ඔක්සිකරණාංක වෙනස 6 වුණාම ඒ වෙනස 6ක් නේ. එයා මෙතනින් එතකොට ಗುಣ වුණාම මෙයාගේ එකක් එක්ක මෙයාගේ ප්‍රමාණය වෙන්නේ. මෙයාගේ අපි සලකන ලද ප්‍රභේදයේ ඔක්සිකරණාංක වෙනස ගොඩාක් වැඩි වුණොත් මෙතන නම් වෙනස 6ක් නේ. වෙනස ගොඩාක් වැඩි වුණොත් ඒ අදාළ ප්‍රභේදය ගත්තොත් ಗುಣ වෙන්නේ මෙයාගෙන්. ඒතර මෙයාගේ එකක් මගේ මෙයාගේ ගොඩක් කරන්න පුළුවන්. එහෙනම් මෙතන උත්තරය වෙන්න ඕනේ මොකද්ද? ඔක්සිකරණාංක වෙනස. රෙඩොක්ස් වලදී මෙතන නම් ඔක්සි හරණයේදී ඔක්සිකරණාංක වෙනස වැඩිම කෙනා තමයි උත්තරය වෙන්න ඕන. ඒක තේරුණාද? එතකොට අපිට දීලා තියෙන උත්තර බලමු. ඩයික්‍රොමේටය දාන 12 ඉඳන් දාන 6ටපත් වෙන්නේ. එවැනි එක ප්‍රමේයකනේ දාන 7 ඉඳන් දාන 2ට වෙනස 5යි. මෙතන වෙනස 6යි. Fe දාන 3 දාන 2 බවටපත් වෙන්නේ. දාන 3 දාන 2 වෙද්දී වෙනස 1යි. ක්‍රෝමේට දාන 6යි. දාන 6යි දාන 3ට Cr දාන 3ට. MnO2 දාන 4න් දාන 2ට. ඉතින් වෙනස වැඩිම කාගේද? ඩයික්‍රොමේට. ඩයික්‍රොමේටේ වෙනස වැඩි වුණාම මේ වැඩි ඉලක්කම තමයි මෙයාගේ ඉස්සරහට එන්නේ. එතකොට මෙයාගේ එකක් එක්ක මෙයාගේ වැඩි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා. අහන්නේ Ki මවුලයක් ප්‍රතික්‍රියා කරන්න අවම මවුල ප්‍රමාණයක් ඕනේ කාගේද එන? ඩයික්‍රොමේටේ. හේතුව තමයි එයාගේ තමයි ඔක්සිකරණාංක වෙනස වැඩිම වෙන්නේ. this higher ප්‍රශ්නේ කියන්නේ I- ඔක්සිකරණය කරන්න. ඒ කියන්නේ I - I2 කරන්න. කලින් ප්‍රශ්නේම අනිත් පැත්ත අහලා තියෙනවා. I2 කරන්න. වැඩිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩිම මවුල ගාණක් ඕන වෙන්නේ කාටද? එහෙනම් කලින් එකේ ප්‍රතිවිරුද්ධ දේ නේද? එහෙනම් මේකට උත්තර වෙන්න ඕන මොකක්ද? ඔක්සිකරණාංක වෙනස අඩුම වෙන්න ඕන. එතකොට අපි ගමුකෝ බලන්න ඉතින්. ඔන්න I- ඉන්නවා. එතකොට අපි ගමුකෝ මෙතන ඩයික්‍රොමේටියම ගමුකෝ. Cr දාන 3 වෙද්දී වෙනස ඔන්න 12න් 6යි වෙනස 6ක්. මෙයාගේ 2යි ඉන දෙකෙන් බිඳුවට වෙනස 2යි. 1යි 3යි
මොකක්ද වෙන්නේ? I- මවුලයක් ඔක්සීකරණය කිරීමට මෙයාගේ මවුල කොච්චරක්ද ඕන වෙන්නේ? මෙයාගේ අඩුම මවුල ප්‍රමාණයක්නේ. මෙයා වෙන්නේ අපි කලින් ප්‍රශ්නෙත් කතා කරේ මේකම. එහෙනම් වැඩි මවුල ප්‍රමාණයක් වෙන ඔක්සීකරණාංක වෙනස. ඔක්සීකරණාංක වෙනස අඩුම වුණාම Cl2 හිටියොත් Cl ඍණ වෙද්දි දෙකක් බවට පත් කරන්න වෙන බිඳුවේ ඉඳන් ඍණ 2ට වෙනස 2යි. එයාගේ වෙනස 2ක් වෙනවා. ක්‍රෝමේටේ දාන 6යි. දාන 6න් දාන 3ට වෙනස 3යි. ඩයික්‍රෝමේටි අපි ගත්තා. වෙනස එයාගෙත් වැඩි. ඊළඟ Fe දාන 3 ඉන්නවා. Fe දාන 3 Fe දාන 2 කරන්න පුළුවන් වෙනස 1යි. පර්මැංගනේටේ ඉන්නවා MnO4- දාන 7යි. ඉතින් දාන 2ට වෙනස 5යි. ඉතින් කාගේද වෙනස අඩුම? Fe දාන. එහෙනම් මෙයාගේ තමයි වැඩිම මොළ ප්‍රමාණයක් වාචනයකට උත්තරේ. එහෙනම් 36ට උත්තරය අංක 4. මේ ප්‍රශ්න දෙකම එක වගේ 36 37 ප්‍රතිවිරුද්ධ ප්‍රශ්න දෙක. එකම විදියට තමයි හදන්න තියෙන්නේ. 37. M නැමැති දී සංයුජ ලෝහය දී සංයුජය. එහෙනම් නයිට්‍රික් ආම්ලයක ප්‍රතික්‍රියා කරාම M දාන දෙක බවට තමයි වත් වෙන්නේ. මේකෙදි M දී සංයුජය කියන්නේ M දාන දෙක බවට පත් වෙන N2O බවට පත් වෙන. මෙතන නයිට්‍රජන් තුලිත වෙන්න ඕන. ඔක්සිකරණාංක වෙනස සරල පරමාණු බිඳුවේ ඉඳන් දාන දෙකට වෙනස 2යි. මෙතන නයිට්‍රජන් 1ක් දාන 1 ඒවා 2ක් දාන 2යි. මෙතන නයිට්‍රජන් දාන 5 ඒවා 2ක් 10යි. එනම් වෙනස 8යි. නේද? මම මුලින්ම නයිට්‍රජන් පරමාණු තුලිත කරා. මේකේ වෙනස ආවා දී සංයුජය කිව්වහම ධන දෙක අවස්ථාවටනේ පත් වෙන්නේ මැංගනීස් ක්ලෝරයිඩ් MnCl Mn නයිට්‍රේටෙන්. එතන දී සංයුජය කියන්නේ මැග්නීසියම් වගේනේ. ඉතින් මැග්නීසියම් ධන දෙක බවටනේ පත් වෙන්නේ ඔක්සිකරණය. ඉතින් නයිට්‍රික් අම්ලය N2O ලු වෙන්නේ. පැහැදිලිද ඒක? ඒතර මොකද්ද මෙතන තියෙන්නේ? මෙයා බිඳුවේ ඉඳන් ධන දෙක අවස්ථාවට ඔක්සිකරණය වෙද්දී නයිට්‍රික් අම්ලයේ නයිට්‍රජන් එකක් ඉන්නේ ඔක්සිකරණ අවස්ථාව ධන 5යිනේ. නයිට්‍රික් අම්ලය මතකනේ නේද? බන්ධන 4න් හද ගන්නවා ධන 4යි තියෙන ධන 1යි ධන 5යි. ධන 5න් ධන 1කටපත් වෙන්නේ. ඉතින් අපි නයිට්‍රජන් පරමාණු තුනද වෙන්න ඕනේ. දෙකක් නේ. එතකොට මෙතන 10යි මෙතන 2යි. එතකොට කොහොමද එන්නේ? කැපෙනවා 4ක්. 4න් එතන ගුණ වෙන්න ඕනේ. ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? 2ට 1ක්. ඉස් 38 අහන්නේ නයිට්‍රජන් වල ඍණ 3 බිඳුව දාන 3 තියෙන අවස්ථා. ඉතින් මේවා දැන් මම අදින්න ඕනේ නෑ නේද? NH4+ වල නයිට්‍රජන්ගේ ඍණ 3. බන්ධන 4න් දාන 4යි තියෙන. සෝරි බන්ධන 4න් නයිට්‍රජන් ඇද ගන්න. එතකොට ඍණ 4යි තියෙන දාන 1යි ඍණ 3. බිඳුව වෙන්නේ සම්පරමාණුක අවස්ථාව N2 ඍණ 3 වෙනවා. ඉතින් ඇමෝනියා වල ඍණ 3 වෙනවා. NCl3 වල ඍණ 3 වෙනවා. මෙතන උත්තර පිටවට ගත්තොත් N2O3 කියන අවස්ථාවේ දාන 3යි. මෙතන 3යි විතර තියෙන්නේ. උත්තරය අංක 5. ඉතින් මේක අපිට ගන්න පුළුවන්. 39 සංයෝගය දීලා තියෙනවා NH2 සල්ෆර් වෙනවලු ඔක්සිජන් තනි බන්ධනයක් වෙන මෙතන ඍණ තියෙනවා. අහන්නේ නයිට්‍රජන් හා සල්ෆර් පරමාණු වල ඔක්සිකරණාංකය. නයිට්‍රජන් කීයද?
බන්ධන තුනෙන් නයිට්‍රජන් දෙස රැඳ ගන්නවා එන ඍණ 3. සල්ෆර්ගෙන් ඉවතර බන්ධන 4න් රැඳ ගන්නවා එන ධන 4. දැන් ධන 3යි ධන 4යි. උත්තරයන්ක 3. 40. ප්‍රශ්වාස වාතයේ අන්න කාබන් ඩයොක්සයිඩ් තියෙනවා හැබැයි කාබන් මොනොක්සයිඩ් නෑ මෙතන. මම මේක ඔයගොල්ලන්ට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක කතා කරලා ඇති. සබ්මැරීන් වල කතා කරලා ඇති. කාබන් ඩයොක්සයිඩ් සබ්මැරීන් වල හුස්ම ගන්න ඔක්සිජන් නැති නිසා ඔක්සිජන් නිපදව ගන්න මේ ක්‍රමය තමයි භාවිත වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට කතා කරලා ඇති. ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්වාස වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් O2 කරගන්න පොටෑසියම් සුපර්օක්සයිඩ් එක ප්‍රතික්‍රියාව. මේක මම කිව්වා මතකද? මතක් වෙන්න ඕන. ඔක්සිජන් පිට වෙනවා. මොකද සබ්මැරීන් වල කාබන් ඩයොක්සයිඩ් එකතු වුණොත් එහෙම ඔක්සිජන් අඩු වෙනවා එකකින්ද අර අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් කරගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ. නේද? මේකේ එතකොට සුපර්օක්සයිඩයක් ඉන්නේ. ඔක්සිජන් වල ඉන්නේ සුපර්օක්සයිඩ් වල අපි ගන්න 1.1 ඍණ 1 ඍණ භාගයක් කියලා ගන්න. බිඳුවටපත් වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මොකක්ද සිද්ධ වෙන්නේ? මේක විශේෂය හොඳට අහගන්න. මෙතන තියෙන්නේ රෙඩොක්ස්. මේකේ ගත්තොත් එහෙම කාබන් ඔක්සිජන් අවස්ථාව ධන 4යි මේ පැත්තේ ධන 4ම තමයි වෙනසක් වෙන්නේ. පොටෑසියම් ධන 1යි ධන 1ම තමයි වෙනසක් වෙන්නේ. මෙතන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ඍණ 2 ඉන්නේ. එහෙනම් මේ ඍණ 1 බිඳුව අවස්ථාවල ඉන්න ඔක්සිජන් තමයි මෙතන කාබනේට ආද ඔක්සිජන් ඍණ 2යි. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඉන්න ඔක්සිජන් පරමාණු තමයි ඔක්සීකරණයට වගේම ඔක්සීකරණයට ලක් වෙන්නේ. මේක විතා විශේෂ ප්‍රතික්‍රියාවක්. සුපර්օක්සයිඩයේ ඉන්න ඔක්සිජන් ඔක්සීකරණයටත් ඔක්සීකරණයටත් ලක් වෙනවා. එහෙනම් දිනදින වගන්ති බලන්න. ඔක්සීකරණයක් ඔක්සීකරණයක් සිදු නොවේ වැරදි. කාබන් ඔක්සීකරණය වේ වැරදි. ඔක්සිජන් ඔක්සීකරණයටත් ඔක්සීකරණයටත් භාජනය වේ. හරි. ඔක්සීකරණ අවස්ථාව වෙනස් වන්නේ KO2 වල O2 හි පමණයි. ඔව්. KO2 වල ඉන්න ඔක්සිජන් එක තමයි. එහෙනම් CD තමයි හරි. CD හරි කියන උත්තරය අංක 3. AB හරි නම් 1, BC හරි නම් 2, CD හරි නම් 3, AD හරි නම් 4. වෙන උත්තරයක් නම් උත්තරය අංක 5. 41 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම රෙඩොක්ස් එකක් දීලා තියෙන්නේ. අහනවා Cl- ඉන්නවලු OCl- ඉන්නවලු වාර්ෂික මාධ්‍ය අපිට යා වැඩක් නැහැ OH- කාබනේට වෙනවලු N2 වෙනවලු Cl- වෙනවා. පත් වෙන පළ දීලා තියෙන ඔක්සිකරණාංක වෙනස් වෙන පරමාණු ওই සම්බන්ධ තමයි අහලා තියෙන්නේ. සයනයිඩ් ඉතින් ගොඩක් අය වැරදියට ව්‍යුහය හිතන් ඉන්නේ. ඍණ ඉන්නේ කාටද? ඍණ ඉන්න ඕනේ කාබන්ට. ඒකට තමයි අෂ්ටකය එයා සම්පූර්ණ වෙන්නේ. කාබන් ඔක්සිජන් අවස්ථාව කීයද? ධන 2යි. නයිට්‍රජන්ගේ ඍණ 3. මෙයා ධන 2යි. මෙයා ඍණ 3. මේ අපි ලියද්දි Cn- ලියද්දි නයිට්‍රජන්ට ඍණ ලියන්නේ. දැන් මේක ලියන එක වැරදි. එහෙමයි ඉන්නවා. පැහැදිලි නේද? HCN අණු අඳිද්දි මෙහෙමනේ අපි අඳින්නේ. ඉතින් H+ ඉවත් වෙන්නේ මෙතන ඉන්නේ. එහෙම හිතන්නත් පුළුවන්. නැත්තම් මේක ව්‍යුහයෙන්ම තේරුම් ගන්න පුළුවන්. කාබනේට වල කාබන් ධන 4යි. නයිට්‍රජන්ගේ බිඳුවයි. Cl ඍණ වල ඍණ 1යි. OCl- ගේ ක්ලෝරින් ධන 1යි. ඔන ඔක්සිකරණ අවස්ථාව වෙනස් වෙන කට්ටිය. මෙතන කාබන් ඔක්සිකරණයක් වෙනවා. කාබන්ගේ ඔක්සිකරණය, නයිට්‍රජන්ගේ ඔක්සිහරණය, ක්ලෝරින්ගේ ඔක්සිහරණය. පැහැදිලි නේද? පළවෙනි එක කියන්නේ OCl- වල ඔක්සිජන්ගේ ඔක්සිකරණ අවස්ථාව බිඳුවේ සිට ඍණ 2 දක්වා වෙනස් වෙනවද? වැරදි. ධන 1 ඉඳන් ඔක්සිජන් වල ඔක්සිකරණාංකය. මෙතන ඔක්සිජන්ගේ ඍණ 2යි.
ඍණ දෙකම තමයි ඉන්නේ. ඒක වැරදි. ඔක්සිජන් වෙනස් වෙන්නේ. B කාබන් වල ඔක්සිකරණ අංකය ධන 2 ඉඳලා ධන 4ට. ඔව් මෙතන ධන 2 මෙතන ධන 4. ඒක හරි. C නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය ඍණ 3 සිට බිඳුවට. හරි. D ක්ලෝරින් වල ඔක්සිකරණ අංකය ධන 1 සිට ඍණ 1ට. හරි. එහෙනම් උත්තරය අංක 5 B C D 42. එකම රසායනික විශේෂය එක විට ඔක්සිකරණයට ඔක්සිහරණයට භාජනය වන ප්‍රතික්‍රියාව දීදාකරණය ලෙස හඳුන්වන්නේ. දීදාකරණ ප්‍රතික්‍රියාව වන්නේ කුමනේවත්? H2O2 ගේ දීදාකරණය වලින් එක හරි. B ක්ලෝරින් ගේ දීදාකරණය ශාරීය මාධ්‍ය. හරි. ක්ලෝරින් බිඳුවේ ඉඳන් ඍණ ධන 1ට ඍණ 1ට දෙකටම පත් වෙනවා. C දීදාකරණයක්ද නැහැ. එකම ප්‍රවේදයේ ඔක්සිකරණයට ඔක්සිහරණයට නැහැ නේද? D වල ගත්තොත් කොපර් ධන 1 ඉන්නේ. එයා කොපර් ධන 2ට ඔක්සිකරණය වෙනවා. කොපර් ලෝහය බවට ඔක්සිහරණය වෙනවා. දීදාකරණය. එහෙනම් ඒකෙත් A B D උත්තරය අංක 5 43. යම් මූලද්‍රව්‍යයක් ධන 3 ධන 5 ධන 7 ඔක්සිකරණ අවස්ථා පෙන්වනවලු. මේ මූලද්‍රව්‍යයේ තියෙන වෙනත් ඔක්සිකරණ අවස්ථා මොනවද? මේ මොනවද? ධන 3 ධන 5 ධන 7 අපි ක්ලෝරින් එක කිව්වේ. එහෙනම් තියෙන අනිත් අවස්ථා මොනවද? ඍණ 1 ධන 1 බිඳුවක් තියෙනවා. ධන 3 ධන 5 ධන 7. අපි අර කිව්ව රටාව. ඉතින් අනිත් අවස්ථා මොනවද? ධන 1යි ඍණ 1යි. කියන්නේ AD කියන්නේ උත්තරය අංක 4. 44. පාසදා පරිවර්තනයෙන් කුමන එක ඔක්සිකරණයක් හෝ ඔක්සිහරණයක් නොවේද? ඔක්සිකරණයක් ඔක්සිහරණයක් නොවන එක තමයි අහන්නේ. N2O3 ගේ නයිට්‍රජන්ගේ ධන 3 ඉන්නේ ධන 3න් ධන 1ට. ඉතින් ඒක වෙනවා. B ධන 6 ධන 6. ඉතින් වෙන්නේ නැහැ. ClO ගේ ක්ලෝරින් ධන 1කින් ක්ලෝරයිඩ් කියන්නේ ඍණ 1. ඉතින් වෙනවා. SO3 ගේ සල්ෆර් ධන 6 සල්ෆේටේ ධන 6. ඉතින් ධන 6න් ධන 6ට වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ BD උත්තරය අංක 5. හොඳට අහගන්න. 45 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම කියලා තියෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් එක්ක ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් හැම විටම සිද්ධ වෙනවා. ඔව්. අපි දන්නව නේද? රෙඩොක්ස් කියන්නේ ඔක්සිකරණයක් වෙනවා. ඔක්සිහරණයක් හැම වෙලාවෙම වෙන්න ඕන. නෑ ප්‍රකාශය හරි. ඊළඟ කියන්නේ සියලුම රසායනික ප්‍රතික්‍රියා දීදාකරණ. සියලුම ඒවා දීදාකරණ නෙවෙයි. දීදාකරණ කියන්නේ ඔක්සිකරණයක් එක්ක ඔක්සිහරණයක්. කියන්නේ එකම කෙනා ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් කරනවා තමයි දීදාකරණයක් කියන්නේ. නෙමෙයි වනේ නේද? 45 පළවෙනි එක හරිය දෙවෙනි එක වැරදි. උත්තරය අංක 3. 46 ගත්තොත් HNO3 ඔක්සිහරණය කළ හැකි නමුත් ඔක්සිකරණය නොවේලු. නයිට්‍රික් අම්ලය ගත්තාම නයිට්‍රජන් ඉන්නේ උපරිම ධන 5 ඔක්සිකරණ අවස්ථාවේ. හයිඩ්‍රජන් ඉන්නේ ධන 1. ඒ හින්දා උපරිම අවස්ථාවල ඉන්නේ නයිට්‍රජන්ට පුළුවන් වෙන්නේ ධන 4ට ඔක්සිහරණය වෙන්නේ NO2 බවට. හයිඩ්‍රජන්ට පුළුවන් වෙන්නේ උපරිමනේ අඩු වෙන්නේ විතරයි. එහෙනම් ඔක්සිකරණයක් වෙන්න බෑ නයිට්‍රික් අම්ලය පුළුවන් වෙන්නේ ඔක්සිහරණය වෙන්න විතරයි. ඒකට හේතුවක් දැම්මම හිතන්න. ඒකට හේතුව මොකද්ද? මේ කියන පරමාණු නයිට්‍රජන් හයිඩ්‍රජන් ගත්තොත් දෙන්නම ඉන්නේ උපරිම ඔක්සිකරණ අවස්ථාවල අවම ඔක්සිකරණ අවස්ථාවල නැහැ. අවම ඔක්සිකරණ අවස්ථාවල හිටියොත් තමයි ඔක්සිකරණය වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. HNO3 ප්‍රබලම ඔක්සිකාරකයන්ගේ එකකිලු. ඉතින් ඒකත් හරිනේ. ඔක්සිහරණය වෙන අයට අපි කියන්නේ ඔක්සිකාරක. එහෙනම් දෙකම හරි. හැබැයි පහදා දීම නෙවෙයි. උත්තරය අංක 2. පහදා දීම වෙන්නේ මොකක්ද? මේ දෙන්නම උපරිම ඔක්සිකරණ අංක වල ඉන්නේ. ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඔක්සිහරණය වෙන්න විතරයි. ඊළඟ එක ග්ලූකෝස් පැසීමට අපි කතා කරපු කරුණ. ග්ලූකෝස් පැසීමේදී අපි ගෝ කාබන් ඩයොක්සයිඩ් එතනෝල් තමයි හැදෙන්නේ. ඉතින් අපිට පේනවා කාබන් ඩයොක්සයිඩ් වල කාබන් ධන 4ටත් මෙතන එතනෝල් ගත්තොත් එහෙනම් කාබන් ඍණ 1 ඔක්සිකරණ අවස්ථාවට තමයි වත් වෙන්නේ. එතකොට මේ හේතුවත් එක්ක
ඔක්සිකරණ දෙකම සිද්ධ වෙනවා මධ්‍යසාර පැසීමේදී. මේක අපි කර්මාන්ත රසායනයේ කතා කරන කොටස. මේ විදිහට මධ්‍යසාර පැසීමේදී නැත්නම් ඊස්ට් මගින් ග්ලූකෝස් පැසීමේදී ඔක්සිකරණ දෙකම වෙන්නේ මොකද මේ කාබන් ඩයොක්සයිඩ් එතනෝලුයි කියන කට්ටියගේ ඔක්සිකරණ අංක එකිනෙකට වෙනස් හින්දා. ඒ කියන්නේ එතනෝලුයි කාබන් ඩයොක්සයිඩ් ගෙන දීම තමයි මේකට හේතුව වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි ග්ලූකෝස් පැසීමේදී ග්ලූකෝස් අණුවේ සමහර කාබන් පරමාණු ඔක්සිකරණය වන අතර තවත් සමහර ඒවා ඔක්සිහරණය වෙනවා. හරි. ඒකට හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් එතනෝලුයි තමයි ලැබෙන්නේ. ඒ වගේ ඔක්සිකරණ අංක වෙනස් ඒවායි පවතිනවා. එහෙනම් ප්‍රකාශ දෙකම හරි පහදා දෙනවා. මොකද ඒක තමයි හේතුව. 48 Fe3O4 මම මේ කර්මාන්ත රසායනය කියලා දෙන කෙටි ළමයා Fe3O4 හැදලා තියෙන්නේ FeOයි Fe2O3 එකතුව නිකන් හිතන්න Fe3O4 හැදලා. ඒ කියන්නේ මෙතන ඉන්න Fe ධන දෙක අවස්ථාවේ ධන තුන අවස්ථාවේ ධන තුන අවස්ථාවේ මේ ධන දෙක වෙනවා. දැන් ධන තුනේ ඉන්න කෙනාට ධන දෙක වෙන්න පුළුවන් FeO වලට. ධන දෙකේ ඉන්න කෙනාට ධන තුන වලටවත් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ කියන්නේ සමහර කට්ටිය ඔක්සිකරණය වෙද්දි මෙයා ඔක්සිහරණය වෙනවා මෙයා ඔක්සිකරණය වෙනවා. ඇයි? ධන තුන ධන දෙක දෙකම ඉන්නවා මේ Fe3O4 තුල. අපි මේක ධාරා උෂ්මකයේදී යකඩ නිස්සාරණයට කතා කරන කොටස. එතකොට මේකෙදි මෙහෙම ඔක්සිකරණ දෙකම වෙන්න පුළුවන් වෙලා තින්නේ ඇයි? මේ Fe3O4 තුල යකඩ ධන දෙකක් ඉන්නවා යකඩ ධන තුනක් තියෙනවා. මේ දෙකම ඉඳීම තමයි හේතුව වෙන්නේ. එහෙනම් ප්‍රකාශ දෙකම හරි නිවැරදිව පහදා දෙනවා උත්තරය අංක 1. 49 වෙනි ප්‍රශ්නේ අහන්නේ අන්න මේකත් අපි කතා කරපු එක. අපි කතා කරලා තියෙනවා Cl- වලට සාන්ද්‍ර අම්ලයක් දැම්මට Cl2 පිට වෙන්නේ Cl බවට පත් වෙන්නේ. ඉනෝගැනික් වල කතා කරන එක. හැබැයි අපි කියලා තියෙනවා MnO2 උත්ප්‍රේරක දැම්මොත් මේ බන්ධනයේ කෙටි වුණත් බන්ධනයේ විදලා Cl2 නිදහස් කරන්න පුළුවන් කියලා. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. ඒකට හේතුව තමයි MnO2 ප්‍රබල ඔක්සි මොකක් වීමද? කාරකයක් වීම. මෙයාගේ ඔක්සිකාරක හැකියාව හින්දා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. MnO2 උත්ප්‍රේරකය මගින් තමයි මේ දේ සිද්ධ කරන්නේ. මේ දේ HF හිටියත් F2 පිට කරනවා කියලා කතා කරා ඉනෝගැනික් වල. නම් ප්‍රකාශ දෙකම හරිය නිවැරදිව පහදා දෙනවා. මෙයා ප්‍රබල ඔක්සිකාරකයක් වීම තමයි හේතුව. උත්තරය අංක 1. පැහැදිලිද ඒක? අපි මේ සතියේ ප්‍රශ්න පත්‍රයේ අකාබනික රසායන ප්‍රශ්න පත්‍රයේ මේ කරුණම මේ විදිහටම කතා කරා. 50 වෙනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය. නයිට්‍රජන් වලට ඔක්සි කාරකයක් ලෙස ක්‍රියා කළ නොහැකිය. නයිට්‍රජන් බිඳුවේ ඉන්නේ. නයිට්‍රයිඩ් හදන්නත් පුළුවන්. උපරිම ඔක්සිකරණ අවස්ථාව වෙන්නත් පුළුවන්. N2O2 ප්‍රතික්‍රියා කරලා NO හැදෙනවා. NO2 හැදෙනවා. වෙන ඔක්සිකරණේ. වෙන ඔක්සිහරණේ. මැග්නීසියම් දෙවන කාණ්ඩයේ හැමෝම ලිතියම් එකයි නයිට්‍රයිඩ් හදනවා. වෙන ඔක්සිහරණේ. දෙකම කරන්න දැන වැරදි. ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවයට වඩා වැඩි ෆෝම් කරනවා. ඒ ඔක්සිජන් වල වැඩි තමයි නයිට්‍රජන් වල වඩා. ඒ නයික හරි. වැරදි හරි උත්තරය අංක 7. එහෙනම් අපි ප්‍රශ්න 50ම සාකච්ඡා කරලා අවසන්. අපි ඒතර ඊළඟ කොටසේදී මෙතනින් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයකුත් කතා කරන්න බලමු.